Good morning everyone. හැමදෙනාටම සුබ උදෑසනක්. ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද අපේ Inspire Yourself Knowledge Forum එකේ 5 වෙනි දවස. ඉතින් අපි අද වෙන් කළ තියෙන්නේ තරුණ ඊළඟ පරම්පරාවට, අපේ රටේ අනාගතයට. ඉතින් ඔබව දැනුවත් කරන්න සහ ඔබ කොහොමද පුද්ගලයන් වශයෙන් අනාගතේ බාරගන්න මේ රටේ හොඳ පුරවැසියන් බවට පත් වෙන්න ඔබ විසින්ම ඉන්ස්පයර් වෙන්න, ඔබ විසින්ම බල ගැන්වෙන්න, ඔබ විසින්ම දියුණු වෙන්නේ කොහොමද කියලා තමයි අපි අද දවස පුරාම කතා කරන්නේ. මේ වැඩසටහන තුල. ඉතින් ඒ සඳහා මේ තාරුණ්‍යයට සවි බල ගන්නවන්න, තාරුණ්‍යයට උර දෙන්න, තාරුණ්‍ය බල ගන්නවන්න, ඒ අයට උපදෙස් දෙන්න. ඒ අය ගැන සිතන විශේෂයෙන්ම ඒ අය ගැන උනන්දු වන පැනල් එකක් තමයි අපි අද තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ පැනල් එකේ මුලසුන හොලබවන්න මම ආරාධනා කරනවා ප්‍රොෆෙසර් රාංගික හල්වතුර, මේ මහාචාර්ය රාංගික හල්වතුර මොරටුව විශ්වවිද්‍යාලයේ ඔහු විශේෂයෙන්ම මේ තරුණයන් සහ අනාගත පරම්පරාව වෙනුවෙන් ඔවුන්ව යහමාර්ගයේ යවන්න, ඔවුන්ට හොඳ අනාගතයක් ළඟා කර දෙන්න විශේෂයෙන්ම ස්වේච්ඡා වැඩසටහන් ගොඩාක් කරන, ඉතාමත්ම රටට ආදරය කරන පුද්ගලයෙක්. ඉතින් අපි ආදරෙන් ඕව පිළිගන්නවා. ආයුබෝවන් මහාචාර්ය රාංගික හල්වතුර. ආබන් ජස්මින්. ඒත් එක්කම අපිත් එක්ක ඉන්නවා තවත් ඒ වගේම ඉතාමත්ම තරුණ තරුණියන්, වෘත්තිකයන්, ඒ වගේම ගොඩක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉතාමත්ම උත්තේජනය කරන, මොටිවේට් කරන අපේ ඉතාමත්ම හිතවත් ආචාර්ය ඉංජිනේරු රනිල් සුගතදාස. ආයිබෝන් ඔබට පිළිගන්නවා. ආයිබෝන් ඔබ සමෝටම. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකයෙක්. මම හිතන්නේ රියල් ලයිෆ් සමග තාරුණ්‍යයේ දිනය සමරන්න අපිත් එක්ක හොඳ වැඩසටහනක් කරා. ඔබට පුළුවන් අපේ YouTube නාලිකාවට ගිහිල්ලා ඒවා බලන්න. ඉතින් තරුණ ව්‍යවසායකයෙක්, ඔහුගෙන් ඉගෙන ගන්න දේවල් බොහෝයි. ඉතින් ඒ වගේ දැනුමක් තියෙන සහ හසල නිහතමානීකමින් යුතු, අනාගතයේ අනිත් අයටත් උර දෙන්න කැමති, සහයෝගය දෙන අය ඉතින් අපි ලබාගත දේවල් බොහෝම තියෙනවා. ඒක නිසා තමයි මම ඔහුටත් ආරාධනා කරේ. ආයිබෝවන් සහන් ඔයවත් පිළිගන්නවා. ආයිබෝවන් හැම දිනාටම. ආයිබෝවන් ජස්මින්. ඒ වගේම තවත් තරුණයෙක් ඉන්නවා. ඔහු විශේෂයෙන්ම මේ කරන්නේ inspiring people. මිනිසුන්ව ඔවුන් තුලින්ම දිරිමත් කිරීම, ඔවුන් තුලින්ම බල ගන්නවන්න යම්කිසි වැඩසටහන් කරන, ඒ වගේම තාරුණ්‍ය පුහුදන, විශේෂයෙන්ම ඒ සඳහා කැප වුණු තරුණයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක්. ඉතින් කිෂෝර් කුමාර ඔබවත් පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා අංජනා. අංජනා ඇත්තටම මේ අංජනාගේ වෘත්තිය අංජනා තෝරගෙන තියන්නේත් මේ අනිත් අයට වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දෙන්න. ඉතින් ඒක නිසා තරුණ ව්‍යවසායිකාවක්. ඇය ගොඩාක් වෘත්තිකයන්ට සහ විශේෂයෙන්ම ඉතාම ලාභල අපේ අනාගත පරම්පරාවට ඒ සැලසුම් ලබා දෙන කර්තව්‍යය තමයි යෙදෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා අංජනා කුලසේකර, ඔබටත් ආයිබෝවන්. ආයිබෝවන් සියලු දෙනාටම. ඉතින් අපි හැමදෙනාම පිළිගන්නවා මේ ලිඛිත ෂෙයා කරන්න, ඒ අයට සම්බන්ධ වෙන්න කියන්නේ. ඉතින් මම මෙතනින් එහාට මේව වැඩසටහන රැගෙන යන්න කියලා youth empowerment, youth leadership සහ අපේ ඊළඟ පරම්පරාව සවි බල ගන්නවනේ කොහොමද අනාගතය එන අභියෝග ජය ගන්න කියලා මම බාර දෙනවා ඒ අනාගතය අපේ මහාචාර්යතුමාට. ඔබට පුළුවන් මෙතනින් එහාට අරගෙන යන්න. ස්තුතියි ජස්මින්. මම හිතන්නේ මට අද මගේ රාජකාරිය ගොඩක් සරල වෙලා තියෙනවා. මොකද මම ගොඩක් වෙලාවට මම වැඩසටහන් වලට යන්නේ කතිකයෙක් විදිහට කියලා කතා කරන්නයි මට මේ යොමු වෙන්නේ. නමුත් අද මට තියෙන ඊට වඩා වෙනස් කාර්යභාරයක් මේ වැඩසටහන මෙහෙවන්න. ඉතින් ඒක එක්තරා විදිහක සහනයක්. ඒ වගේම අනිත් පැත්තෙන් ටිකක් කරදරකාරී වැඩක් වෙනවා. මොකද මේ වැඩසටහනක් මෙහෙවනවා කියන එකත් එක්තරා විදිහක අමාරු වැඩක්. අපි හිතනවා හරි ලේසි වෙන්න පුළුවන්. මමත් හිතුවේ හරි ලේසි වෙයි කියලා. මොකද මේ මම දන්න දේ ඇවිල්ලා වෙනද කතා කරනවට වඩා අනිත් අයට කතා කරන්න අවස්ථාව සලස්සනවා කියන එක. හැබැයි අනිත් අයට කතා කරන අවස්ථාවක් සලස්සනවා කියන එකත් එක්තරා විදිහක විශේෂ හැකියාවක් තිබිය යුතුයි කියන එක තේරුම් ගන්නත් මේ වගේ වැඩසටහනක වැදගත්කමක් තියෙනවා. ජස්මින් ඇත්තටම පළවෙනිම මම හිතන්නේ ස්තුතිවන්ත විය යුතුයි මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම. මම හිතන්නේ මේක තමයි එක්තරා විදිහක අර මේ
කොවිඩ් වසංගතයේ තියෙන එක රිදි රේඛාවක්. අපි කියනවානේ හැම දෙයකම රිදි රේඛාවක් දකින්න උත්සාහ කරන්නේ. කොවිඩ් වල මම දැක්ක රිදි රේඛාවල් අනන්තවත් අප්‍රමාණවත් අපි දැක්කා. ඉතින් මේක එක්තරා විදිහක රිදි රේඛාවක්. මොකද මේ මාර්ගගත ක්‍රමය ඇතුලේ අපි ගොඩාක් අලුත් දේවල් හොයාගත්තා. ඒක අපි ලයිව් ඩිස්කෂන්ස් නැත්තම් මේ සජීවී සංවාද වලට ගියා. සජීවී සංවාද පටිගත කරලා සෝෂල් මීඩියා ඇතුලේ නැත්තම් මේ අපේ තියෙන මේ ප්ලැට්ෆෝම්ස් ඇතුලේ අපි මේක ෂෙයා කළා. නැවතත් මිනිස්සුන්ට අහන්න අවස්ථාව ලැබුණා. ඉතින් සමහරවිට මේකේ මූලිකව නැත්තම් මේ තියෙන සජීවී සංවාදයේ එකතු වෙන පිරිසිත් අල්ප වෙන්න පුළුවන්. නමුත් ඒකේ වැඩසටහනේ කතා කරන කන්ටෙන්ට් එක ගැන නැත්තම් මේ වැඩසටහනේ කතා කරන හරය පිළිබඳ හරි අවබෝධයක් එළියට ගියාට පස්සේ ඒක නරඹන පිරිස අනන්තයි අප්‍රමාණයි. අපි දන්නේ නැහැ කවුරු කී දෙනෙක් නරඹනවාද. මේකේ පුංචි කෑලි කපලා මොනතරම් මාධ්‍යවල නැවත ප්‍රතිවාදනය වෙනවද කියන එක අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් වැදගත් වෙන්නේ දැනුම බෙදා හැදීම. මම දැන් අධ්‍යාපනය කියන එක සම්පූර්ණම උඩියට කුරු වුණා කොවිඩ් වසංගතයත් එක්ක. නැවතත් ඒකත් එක්තරා විදිහකම රිදි රේඛාවක් විදිහට දකිනවා. මොකද මේ අධ්‍යාපනය කියන එක හරි සරලව ලඝු කරා ලංකාව ඇතුලේ විශේෂයෙන් ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල් කියලා කියන්නේ. මොකද දියුණු වෙමින් පවතින රටවල් ගත්තත් බංග්ලාදේශ, ඉන්දියාව වගේ රටවල් ගත්තත් අධ්‍යාපනය අපි මැලේසියාව ගත්තත් අධ්‍යාපන ක්‍රමේ යාවත් කාලිනව නැත්නම් කාලෙත් එක වෙනස් වෙනවා. නමුත් අවාසනාවට ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ මේ පවතින කාලකන්ණි දේශපාලන යාන්ත්‍රණය ඇතුලේ අධ්‍යාපනය කියන එක හොඳ දඩමීමක් කරගත්තා මේ මුළු අනාගත පරම්පරාවම විනාශ කරන්න. මොකද අධ්‍යාපනයේ මම හරි සරලව කතා කරොතින් මට ලොකු ප්‍රශ්නයක් නැහැ මේ දේශපාලනඥයෝ ඇවිල්ලා හොරකම් කරනවට. මට ලොකු ප්‍රශ්නයක් නැහැ මේ දේශපාලනඥයෝ ඇවිල්ලා මේ සමාජය දූෂණය කරනවට. මට ලොකු කතාවක් නැහැ. ඒක ඇතුලේ වුන් පිරිහෙයි. නමුත් මට ලොකු ගැටලුවක් තියෙනවා මේ පවතින දේශපාලන රාමුව ඇතුලේ රටේ පැවතිච්ච සහ පවතින දේශපාලන රාමුව ඇතුලේ මට ලොකු ගැටලුවක් තියෙනවා. ඒක කරුණා කාරණා දෙකක් මත. එකක් තමයි මේ කාලකාණ්ණි දේශපාලන යාන්ත්‍රණයේ පරිසරය විනාශ කරන්න දක්වන දායකත්වය. ඒක පළවෙනි එක. දෙවෙනි දායකත්වය තමයි රටේ අනාගතයේ කවදා හෝ ගොඩ දාගන්න පුළුවන් අනාගත පරම්පරාව විනාශ කරන අධ්‍යාපනය විනාශ කරන්න උත්සාහ කිරීම. මේ දෙක තමයි මම මේ දේශපාලකයන්ගේ දකින මේ පවතින දේශපාලන යාන්ත්‍රණය දකින ප්‍රධානම ජරාම කාලකන්නිම කාරණා දෙක කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ කියන කාරණාවෙන් මිදෙන්න මේ පවතින අධ්‍යාපන රාමුවෙන් මිදිලා යම් අලුත් දෙයක් සමාජගත කරන්න මම හිතන්නේ මේ පැවතිච්ච කොවිඩ් වසංගතය සහ පවතින කොවිඩ් වසංගතය ඇතුලේ මේ මාර්ගගත ක්‍රමවේදය ඇතුලේ විශේෂයෙන් Zoom පහසුකම වෙන්න පුළුවන්. අය වගේ තවත් පහසුකම් ගණනාවක් තියෙනවා. මේ Zoom වලට පින් සිද්ධ වෙන්න අපි මිනිස්සුන් ආමන්ත්‍රණය කරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම චරිත සමාජගත කරන්න පටන් අරන් තියෙනවා. අපි ගත්තොතින් අද අපි කතා කරන රනිල් කියන්නේ අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙමෙයි. ඔහු චරිතයක්. අපි සහන් ගත්තොතින් කිෂෝ ගත්තොතින් අංජර ගත්තොතින් සමහරවිට ඒ තුන් දෙනාම මට අලුත් චරිත. මම හිතන්නේ රනිල් මට අලුත් නොවෙන්නේ රනිල් මාත් එක්ක කාලාන්තරයක් තිස්සේ එකට වැඩ කරපු හින්දා වෙන්න පුළුවන්. නමුත් මේ චරිත තුනම මම හිතන්නේ අපි කතා කරනකොට ඔවුන් සමාජගත කළ යුතු චරිත. මේ චරිත ආදර්ශයට ගත යුතු ළමා පරපුරක් ඉන්න රටක් මේක. මොකද අපේ රටේ චරිත කියන එක හරිම අල්පයි අල්ප මාත්‍රයි. ඒක කියන්නේ චරිත නෑ කියන එක නෙමෙයි. නමුත් චරිත සමාජගත වීමේ දුර්වලකමක් තියෙනවා. නැත්නම් චරිත සමාජගත කරන්න දෙන්නේ නැහැ මේ පවතින කාලකන්ණි දේශපාලන යාන්ත්‍රණය. ඉතින් ඒ ඇතුලේ මේ මාර්ගගත ක්‍රමය මොකද අපිට සමහරලාට මේ බොහෝ පිරිසකට පවතින ජනමාධ්‍ය තුලින් මිනිසුන් ආමන්ත්‍රණය කරන්න බෑ. ජනමාධ්‍ය ඇතුලේ ඔවුන්ගේ කතාව කියන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක මම හිතන්නේ කොවිඩ් වසංගතයත් එක්ක මේ වෙස් වලාගෙන ආපු ආශිර්වාදය මම ඉතාමත්ම සතුටින් පිළිගන්න කැමතියි. ඒ වගේම තමයි මේ ජස්මින් ගන්න ව්‍යායාමයේ ගැනත් මම හිතන්නේ මගේ ස්තුතිය සහ මගේ හදපිරි ප්‍රණාමය පුද කරන්න ඕනේ. එහෙම නැතුනදී මම අසාධාරණයක් කරා වෙනවා. හරි. ඒ පුංචි මේ ප්‍රියම්බල් එකත් එක්ක මම ගියොතින් අද අපේ කතාබහට අපි කතා කරන්නේ කොහොමද මේ තාරුණ්‍ය කියන එක බල සම්පන්න කරන්නේ, කොහොමද මේ බල ගන්වන්නේ, බලාපොරොත්තු විරහිත රට දාලා යන රට ගැන ආදරයක්, රට ගැන බලාපොරොත්තුවක් නැතුව ඉන්න තාරුණ්‍ය කොහොමද නැවත බල සම්පන්න කරන්න කියන කතාව තමයි මම හිතන්නේ ජස්මින්ට අවශ්‍යතාවය තියෙන්නේ මේ වැඩසටහන් රාමුව ඇතුලේ. ඉතින් එතනට යනකොට මට එකපාරනේ මමත් නිකන් බීටිං අරවුන්ඩ් ද බුෂ් කියලා සමහරවිට කෙනෙකුට හිතනවා. මට එකපාරට ඔළුවට ආපු කාරණාවක් තමයි මේ දැන් මේ රට යනවා කියලා කතාවක් තියෙනවානේ. තාරුණ්‍ය රට යනවා. අපි මේ සමාජ මාධ්‍යයට ගියොත් නැත්නම් අපි සෝෂල් මීඩියා වල Facebook එකට ගියොත් මූණපත ගියොත් අපි අනන්තවත් දකිනවා අපේ අර පාස්පෝර්ට් ඔෆිස් එකේ ඉස්සරහා පෝලිං වල ඉන්න තාරුණ්‍ය ෆොටෝස් ගහලා දානවා මෙන්න මිනිස්සු රට යනවා කියලා. මමත් කාලයක් විශ්වාස කරපු දෙයක් තමයි මේ දරුවෝ අනාගත පරම්පරාව රට යනවා කියන රටේ අවාසනාව නේදෝ කියලා.
මට එහෙම හිතුණා. මම එහෙම හිතුවා. ඒ වගේම තමයි මම උගන්වනකොට මම පන්ති කාමරය ඇතුලේ විශේෂයෙන් කියපු දේ තමයි මේ රටට ආදරය කරන්න, රටේ ඉන්න, රටේ ඉඳලා රට හදන්න කියලා. නමුත් දැන් මම හිතනවා මේ පහුගිය මාස කීපය ඇතුළතදී මම හිතපු දෙයක් තමයි මම හිතන දෙයක් තමයි මම දන්නේ මේ හිතන දේ මොනතරම් සාධාරණද මොනතරම් ඇත්තක් තියනවද කියන එක මට අදාළ නැහැ. නමුත් මගේ හිතන දේ මම කිව්වොත් ඇත්තටම මේ පිරිස රට හැරලා යා යුතුයි. තාරුණ්‍ය කියලා කියන්නේ මම දකින මම විශ්වාස කරන විදිහට රිස්ක් එකක් අවදානමක් ගත හැකි අවදානමක් ගත යුතු පිරිසක් විදිහට තමයි මම දකින්නේ. එහෙම තමයි මගේ තාරුණ්‍ය ගෙවුනේ. අදටත් මම හිතන්නේ මම තරුණයෙක් කියලා මම දකින්නේ. මම තරුණයෙක් නොවෙන්න පුළුවන්. නමුත් මගේ හිත ඇතුලේ මම තරුණයෙක් විදිහට දකින්නේ. අවදානම් ගන්න කැමති අවදානම් ගත හැකි විදිහට මගේ ජීවිතේ හදාගන්න තියෙන හින්දා. තාරුණ්‍ය කියන්නේ එහෙම දෙයක්. හැබැයි කිසියම් ඒ වගේම තමයි ලංකාව කියලා කියන්නේ අවදානම් ගන්න එමට අවස්ථා තියෙන රටක්. රටේ මුල් පුටුවේ මම දන්නේ අහු මුල් පුටුවද කීවෙනි පුටුවේ තියනවාද කියන එක ප්‍රමුඛතා ලයිස්ට්ුවේ. නමුත් මුල් පුටුවේ ඉඳලා අවසාන තනතුර දක්වා අපි ජනාධිපතිවරයාගෙන් ඉඳලා අවසාන තනතුර දක්වා ලංකාවේ ලොකු වැකියුම් එකක් තියෙනවා. ලොකු රිස්ක් එකක් තියෙනවා. ලොකු අවදානමක් ගත හැකි තනතුරු තාරාන්තර නැත්නම් අවස්ථා අනන්ත අප්‍රමාණ තියෙන රටක් තමයි ලංකාව කියන්නේ. ලංකාව කියන්නේ ලෝකේ කොහෙවත් නැති ලොවි ගහෙත් නැති ලොවෙත් නැති රටක්. මොකද මේ තරම් අවස්ථා රාශියක් තියෙන මේ තරම් අවස්ථා රාශියක් නිර්මාණය වෙච්ච කාලවකවානුවක් මං හිතන්නේ එකක් මේ වගේ රටක් ලෝකේ නැහැ. ඒ වගේම තමයි මේ වගේ අවස්ථා රාශියක් නිර්මාණය වෙච්ච අවස්ථාවක් මං හිතන්නේ ලංකාවේ ඉතිහාසය ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් තාරුණ්‍යයට හොඳ අවස්ථාවක් තියෙනවා. ලංකාව කියන්නේ අවදානම් ගන්න පුළුවන් අවස්ථා රාශියක් නිර්මාණය වෙච්ච රටක් සහ මේ කියන්නේ එහෙම අවස්ථා නිර්මාණය වෙලා තියෙන උපරිම මට්ටමේ තියෙන අවස්ථාවක්. ඒක තමයි තාරුණ්‍ය බලාපොරොත්තු විය යුත්තේ. තාරුණ්‍ය කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අවදානම් ගත යුතු සහ ගත හැකි පරම්පරාවක්. ඔය දෙක ගැළපීමක් වෙන්නේ නැත්නම් ඔහු මම තරුණෙක් විදිහට දකින්න කැමති නැහැ. ඒතර කෙනෙක් හිතනවා නම් මේක තමයි වෙලාව ලංකාව දාලා යන්න කියලා මම හිතන්නේ ඔහුට මම කිව යුතු වෙන්නේ කරුණාකරලා යන්න මේ රට දාලා. ඔබ අවදානම් ගන්න නැත්නම් අවදානම් ගන්න අකමැති නම් අවදානම් අඩු තැනක ගිහිල්ලා ජීවත් වෙන්න. නමුත් මේක තමයි නියම තෝතැන්න තාරුණ්‍යයට. ඔබ නියම අවබෝධය ඒ අවදානම ගන්න කැමති පිරිස විතරක් එකතු වෙමු. ඒ පිරිස 10 නම් 11 වෙනිය වෙන්න මම කැමතියි. ඒ 11 වෙනියත් එක්ක එකතු වෙලා මේ රටේ අවදානමත් එක්ක මේ රට නිර්මාණය කරන්න මම කැමතියි. අධ්‍යාපනය කියලා කියන්නේ ඔන්න ඔය අවදානමට ගැලපෙන විදිහේ තාරුණ්‍යයක් අවදානයට ගැලපෙන හැකි පුරවැසියෙක් නිර්මාණය කිරීම. ඒතර අධ්‍යාපනය කියලා කියන්නේ කෙනෙක් මේ පහුගිය වකවානුව ඇතුලේ රට ඇතුලේ නිර්මාණය කරපු කතාවක් තමයි මේ අධ්‍යාපනය කියලා කියන්නේ උගත්කම නැත්නම් මේ අධ්‍යාපනය කියලා කියන්නේ දැනුම කියන එක. අද ඒක පුස්තක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ ස්මාර්ට්ෆෝන් එකට පින්සිද්ධ වෙන්න අද අධ්‍යාපනය කියලා කියන්නේ ඕනම කෙනෙකුට ඉතාමත්ම පහසුවෙන් ළඟා කරගත හැකි අර ඉස්සර වගේ පෙට්ටකමක දාලා හිර කරලා තියන්න බැරි මට්ටමේ දෙයක් තමයි මේ දැනුම කියලා කියන්නේ. නැත්තම් මේ knowledge එක කියලා කියන්නේ. knowledge එක කියන එක නෙමෙයි අධ්‍යාපනය කියන එක අද සක්සුදක්සේ පැහැදිලා තියෙනවා. ඒ වගේම තමයි ලංකාව කියන්නේ තර systems කියන එකේ උපරිමෙන්ම තියෙන රටක්නේ. ලංකාවේ systems අනන්තවත් වෙනවා. නමුත් අවසානාවකට ඒක සිස්ටම් එකක්වත් ලංකාවේ හරියට මුල් බැසගෙන නැහැ. ඔක්කොම බොරු කතන්දර, පුරු කතන්දර. අධ්‍යාපනයේත් තියෙන හොඳ සිස්ටම් එකක් ලංකාවේ. ලංකාවේ අධ්‍යාපන සිස්ටම් එක ඇතුලේ තියෙන අපුරු හතරක්. KSAM කියලා තමයි යොක් ගැන කතා කරන්නේ. K කියන්නේ knowledge, S කියන්නේ skill, ඊට පස්සේ A කියන්නේ attitudes, M කියන්නේ mindset. නැත්නම් අපි මේ කොහොමද ජීවිත කාලයත් එක්ක කෙනෙක්ව life long learning වලට පුරුදු කරන්න කියන එක. ඔය හතරේ මොන වගේ තැනක තියෙනවද කියන එක ගැන මම හිතන්නේ අපි මට වඩා අපේ ඉන්න අද කතිකයෝ කතා කරයි. ඉතින් ඔය පුංචි කතාවත් එක්ක අපි ඉස්සරහට කතා කරන්න අවස්ථාවක් තියෙනවා. මොකද අපිට තව එහෙම් පිටින්ම පැය එකමාරක් තියෙනවා කතා කරන්න. ඕනනම් අපිට ඊට වඩාත් කතා කරන්න පුළුවන්. ඉතින් මේ පුංචි හඳුන්වා දීමත් එක්ක මම කැමති ජස්මින්ට නැවතත් වේදිකාව බාර දෙන්න. ජස්මින් කරගෙන යන්න පුළුවන්. මම මෙතන ඉන්නවා. ඒ වගේම අපි පුංචි කතා බහකට යමු. එක එක කතිකයාගේ කතාවේ තියෙන හරයත් ඉස්සරහට අරගෙන. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මම හැබැයි බලාපොරොත්තු වෙනවා ඔබතුමාට පුළුවන් මේක රැගෙන යන්න කියලා. ඔබතුමාට අපහසු. එහෙමනම් එහෙමයි. මම හිතුවේ ජස්මින් කියලා. හරි. එහෙනම් මම කතාව අතට ගන්නම්. මම හිතන්නේ ජස්මින් මුලින් අඳුනලා දීපු විදියට ගත්තොතින් අපි ළඟ ඉන්නවා අද 4 දෙනෙක්. එක්කෙනෙක් ආචාර්ය රනිල් සුබේදදාස, ඊට පස්සේ මම කැමති ඔය ආචාර පට්ටම් ඔක්කොම පැත්තකින් තියලා අපි කතා කරන අර මේ අපි ජීවත් වෙන්නේ මේ අපි සුද්දගේ රටේනේ තාම ජීවත් වෙන්නේ. අපි තාම ජීවත් වෙන්නේ සුද්දගේ රටේ. අපි තාම නිදහස ලැබලා නැහැ. මොකද අපි කරන්නේ සුද්දට.
ඒකින්ද අපි මේ රටට දෙයක් කරන්නේ නැත්තේ. ඉතින් අපි සුද්දගේ රටේ ජීවත් වෙනවා නම් සුද්ද විදිහට කතා කරන්න අපි කතා කරමු රනිල් කියලා. මම රංගික. ඒ වගේම රනිල් අපිත් එක්ක ඉන්නවා සහන් ඉන්නවා. සුද්දගේ රටේ ජීවත් වෙනවා කියලා කිව්වම ඒක ගැන අපි ඉස්සරහට පැහැදිලි කිරීමක් කරමු. ඔව් තාම අපි ජීවත් වෙන්නේ සුද්දගේ රටේ. අපි ජීවත් වෙන්නේ සුද්දට කරන රටක විදියට. මොකද මේක තාම අපේ රට කියලා අපේ හිතට දැනෙලා නැහැ. ඒක ගැන අපි පසුවට කතා කරමු. අපිත් එක්ක ඉන්නවා රනිල්, සහන්, කිෂෝ සහ අංජන. මම කිව්වා රනිල් කියන්නේ මට අමුත්තෙක් නෙමෙයි කියලා. නමුත් අනිත් ත්‍රිත්වයම මට අමුත්තෝ. හැබැයි මට අමුත්තෝ වුණාට මං හිතන්නේ නැහැ මේ වැඩසටහන බලන් ඉන්න ඔබට වුන් අමුත්තෝ වෙනවා ඇති කියලා. අපි පටන් ගමු මම දන්න කියන කෙනෙක්ගෙන්. රනිල් මම කැමතියි මම කියපු කතාව ඉස්සරහට අරගෙන යන්න නැත්නම් ඒකට පුංචි දිගුවක් දෙන්න රනිල්ට ආරාධනා කරන. රනිල් අපි රනිල්ගේ කතාව අරගෙන අපි ඊට පස්සේ යමු සහන්ට, ඊට පස්සේ අපි යමු කිෂෝට, ඊට පස්සේ යමු අංජනාට යමු. ඊට පස්සේ අපි යමු අපේ කතාවත් එක්ක පැන නැගෙන ගැටලු ගැන නැවත වතාවක් කතා කරන්න. රනිල් සුබ උදෑසනක්. උදෑසනක් වේවා රංගික මහාචාර්යතුමා. සුබ උදෑසනක් රනිල්. මම කැමතියි රනිලුත් මේකට පුංචි ආරම්භයක් ගන්නවා නම් රනිල්ගේ වපසරිය ඇතුලේ මම දන්නවා රනිල් කියන්නේ තාරුණ්‍යයට නිතරම කතා කරන චරිතයක්. මම දන්න රනිල්, ඒ වගේ මම දන්නවා රට දන්න රනිලුත් එහෙම තමයි. රනිල් මොකද හිතන්නේ මේ අපි කතා කරන මාතෘකාවේ ඇතුලේ අහුකොන් ගොඩක් තියෙනවා. රනිල්ට පුළුවන් ඒකේ පුංචි කෑල්ලක් අරගෙන පුංචි ආරම්භයක් දෙන්න වැඩසටහනට. ඊට පස්සේ අපි ඒකත් එක්ක අපි ඉස්සරහට කතා බහ දිගු කරගෙන යමු රනිල්. අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඔබතුමා හරියටම කිව්වා වගේ ලංකාව කියන්නේ අවස්ථාවන් සම්බන්ධයෙන් තියෙන නියමම තැනක්. ඒ වගේම ලෝකේ ලොකේෂනලිත් ලංකාව පිහිටලා තියෙන්නේ අවස්ථාවන් එන විදිහට. අවස්ථාවන් ලංකාවට එන විදිහට. ඉතින් මම පොඩ්ඩක් ඉතිහාසය ගැන කතා කළොත් මේ අවස්ථාවන් හරියටම ගත්ත පුජ්‍යලෝ ලංකාවේ ඉඳලා තියෙනවා. එක්කෙනෙක් තමයි මේ මහා පරාක්‍රමබාහු රජුරුවෝ. එතකොට අපි සිංහල වුණත්, දෙමළ වුණත්, ඉස්ලාම් වුණත්, බර්ග වුණත් අපි හැමෝම මිශ්‍ර වෙලා ඉන්නේ. අපි හැමෝම මිශ්‍ර වෙච්චි ශ්‍රී ලාංකිකයෝ. we all are Sri Lankans. එතකොට අපි සිංහල කිව්වත්, දෙමළ කිව්වත්, ඉස්ලාම් කිව්වත්, බර්ග කිව්වත් අපි හැමෝගෙම ජාන මිශ්‍ර වෙලා, ලේ මිශ්‍ර වෙලා තියෙන්නේ. එතකොට අපිට මේ මහා පරාක්‍රමබාහු රජුරුවන්ගෙන් යමක් ඉගෙන ගන්න පුළුවන්. අපේ රංගික මහාචාර්යතුමා කියපු කතාවට. ඒක තමයි එතුමාට තිබුණා දැක්මක්. අහසින් වැටෙන එකම දිය බිඳක්වත් අපතේ නොහැර මුහුදට යවන්න එපා. Don't let any single drop of water to be released to sea without using it. එහෙම කියපු මහා පරාක්‍රමබාහු රජුරුවෝ වතුර එකතු කරන්න මහා පරාක්‍රම සමුද්‍රයගේ වැව් හැදුවා විතරක් නෙමෙයි අර growth mindset එක. එහෙම නැත්නම් අපිට ගොඩ යන්න පුළුවන් කියන ආකල්පය, අපිට ගොඩ යන්න පුළුවන් කියන සිහිනය, ඒක පැත්තක තියාගෙන ලංකාව ලෝකේ පෙරදිග ධාන්‍යාගාරය කළා. අපි සහල් සහ ධාන්‍ය යවනවා මැද පෙරදිගට. චීනයට ආහාර ගියක් ආවම චීනය ආයාචනා කරනවා රජතුමාගෙන් අපිට ආහාර එවන්න කියලා. අපි චීනයට ධාන්‍ය යවනවා බුරුමය හරහා. එහෙම යවන්න ගියාම ඒ යවන ධාන්‍ය වලින් 50%ක් බුරුමය හොරකම් කරනවා. රජුරවන්ට කේන්ත ගිහිල්ලා බුරුමය ආක්‍රමණය කරලා පෙන්නනවා ලංකාව කියන්නේ කවුද කියලා. සතියක් පාලනය කරලා කියනවා මේ වගේ නරක වැඩ ආපහු කරන්න එපා. මම ඕගලන් නැවතත් ඔබගේ රට දෙනවා. මට මේ ටික චීනට යවන්න ඉඩ දෙන්න කියලා. ලංකාව ඒ කාලේ ලෝකෙ තිබිච්ච හොඳම ලොජිස්ටික් හබ් එක. ලංකාව ලෝකෙ තිබිච්ච හොඳම ආර්ථික මධ්‍යස්ථානය. ලංකාවට තිබුණේ ලෝකෙ තිබිච්ච හොඳම නාවික හමුදාව. මේ හැම දෙයකටම හේතුනේ එතුමාගේ දැක්ම. නැත්තම් සිහිනයක් තිබුණා. එතුමාගේ හાર્ට් බ්‍රේන් එකේ හදවත කියන මොලේ සිහිනයක් තිබුණා. ලංකාව සෞභාග්‍යමත් රටක් කරන්න ඕනි කියලා. ඒ සිහිනයට එතුමාගේ ඔළුවේ තියෙන බ්‍රේන් එක පාවිච්චි කළා. කරන්න පුළුවන් කටයුතු ගත්තා. ජනතාවගේ සහයෝගය ගත්තා. එතනින් එතුමා ලංකාවේ ලෝක සිතියමේ නම්බර් 1 රට බවට පත් කළා. අපි සිංහල වුණත්, දෙමළ වුණත්, ඉස්ලාම් වුණත්, බර්ග වුණත් අපි හැමෝටම ඒ ඥාන තියෙනවා. අපි ශ්‍රී ලාංකිකට ඒ ඥාන තියෙනවා. රංගික මහාචාර්යතුමා හරියටම කිව්වා වගේ මේ වෙලාව අපි ගාව තියෙන්නේ ශ්‍රී ලාංකික සංස්කෘතියවත් ශ්‍රී ලාංකික සිතුම් පැතුම් පද්ධතියක් නෙමෙයි. ඒක අපිට සුද්දගේ ගෙනත් දියගේ සංස්කෘතියක් වැලියු සිස්ටම් එකක් තියෙන්නේ. ඒක ASCII තියෙනවා අපිට බෑ. ඉගෙන ගැනීම කියන්නේ මේ විභාග පාස් වීම. එතකොට විභාග ඉගෙන ගැනීම ලක් කරලා තිනවා මතකයට දැන්. බොහෝ රූපවාහිනී වැඩසටහන් පවා ටෙස්ට් කරන්නේ මතකයේ ටෙස්ට් කරලා කියනවා සිරා පොරක් ඇවිල්ලා ඉන්නවා කියලා.
ටෙස්ට් කරන්න ඕනි මතකය නෙමෙයි. ටෙස්ට් කරන්න ඕනි අපගේ ඇනලිටිකල් ස්කිල් එක කොච්චර විශ්ලේෂණාත්මකව හිතන්න පුළුවන්ද? කොච්චර නිර්මාණශීලීව හිතන්න පුළුවන්ද? කොච්චර ඇක්ෂන් ගන්න පුළුවන්ද? අන්නේ පැත්තයි ටෙස්ට් වෙන්න ඕනි. හැබැයි අවාසනාවකට අපේ ටෙස්ට් වෙන්නේ මේ අධ්‍යාපන සිස්ටම් එකේ මතකය. දරුවන්ට සිහින දකින්න එකට වළක්වලා තියෙනවා අධ්‍යාපන සිස්ටම් එකේ. අපි හුරු කරලා තියෙනවා ගුරුවරයාට ඕනි උත්තරේ ළමයාගෙන් ගන්න. එතකොට මහාචාර්ය රංගික හරියටම කිව්වාගේ අපි හුරු කරලා තියෙන එක්තරා ඉතා පරණ ට්‍රැඩිෂනල් සිස්ටම් එකකට. දැන් ඔබ හයි. එතකොට රනිල් ඇයි මේ කෝට් එකක් දාගෙන ඉන්නේ? මේකත් මේ බ්‍රිටිෂ් සිස්ටම් එකේ කෑල්ලක් නේද කියලා. ඇත්තට මම කෝට් එක දාලා තියෙන්නේ බ්‍රිටිෂ් සිස්ටම් එකට ආවට නෙමෙයි. මම පොඩ්ඩක් කෙට්ටු හින්දා අර පොඩ්ඩක් පොඩි පෙනුමක් ගන්න කෝට් එක දානවා. රයිට්? එතකොට අපිට පුළුවන්කම තියෙන්න ඕනි මේ හැම සිස්ටම් එකෙන්ම දෙයක් ඉගෙනගෙන ඒක අපේ ප්‍රොජෙක්ට් පාවිච්චි කරන්න. ඉංග්‍රීසි කියන්නේ හොඳ භාෂාවක්. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ. එංගලන්තේ හිඟන්න කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. ඒතර අපි ඒකට ඕනවට ඒක ඉගෙන ගන්න ඕනි. ඒක පාවිච්චි කරන්න ඕනි. ඒක ටූල් එකක් කරගන්න. හැබැයි ඒකට ආවඩන්න, ඒකට වඳින්න යන්න හොඳ නෑ. අපි අපේ මව් භාෂාවන සිංහල සහ දෙමළ හරියට දැනගන්න ඕනි වගේම ඉංග්‍රීසි දැනගන්න ඕනි. හැබැයි අපි අලුත් වැලියු සිස්ටම් එකක් වටිනාකම් පද්ධතියක් හදන්න ඕනි. මේ වටිනාකම් පද්ධතිය මත තමයි අපේ ඔටෝ පයිලට් මෝඩ් එක තීරණය වන්නේ. අපි හැමෝගෙම වටිනාකම් පද්ධතිය එළියට එන්නේ. අපේ ගුරුවරු දෙමාපියෝ අපිට කියන දේවල් මත. ඒතර ඒ අනුව වටිනාකම් පද්ධතිය හදුනාම විශ්වාස පද්ධතියත් හැදෙනවා. ඒ වටිනාකම් පද්ධතිය සහ විශ්වාස පද්ධතිය හින්දා ආකල්ප පද්ධතියක් හැදෙනවා. ඒ ආකල්ප පද්ධතිය හින්දා මයින්ඩ්සෙට් එකක් හැදෙනවා. මනෝපුබ්බං ගමා ධම්මා. මනස සියලු දෙයට පෙරටුව ගමන් කරනවා. මයින්ඩ්සෙට් එක අනුව අපේ සිතුවිලි සහ හැඟීම් තීරණය වෙනවා. සිතුවිලි සහ හැඟීම් එක්ක අපේ ක්‍රියාකාරකම් තීරණය වෙනවා. අපේ ක්‍රියාකාරකම් එක්ක අපේ ප්‍රතිඵල තීරණය වෙනවා. ප්‍රතිඵල අවුල් කියන්නේ අපේ වටිනාකම් පද්ධතිය අවුලක් තියෙනවා. අපේ විශ්වාස පද්ධතිය අවුලක් තියෙනවා. අපේ ආකල්ප වල අවුලක් තියෙනවා. අපේ මයින්ඩ්සෙට් එකේ අවුලක් තියෙනවා. රංගික මහාචාර්යතුමා හරියටම කිව්වා වගේ අධ්‍යාපන සිස්ටම් එකේ ඒ වචන තිබුණාට ඒවා ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් අපිට සෑහෙන පැත්තක් තියෙනවා අපිට ගොඩ දාගන්න. ඉතින් ඒක බැරි දෙයක් නෙමෙයි. අපි හැමෝම ඒ ගැන කතා කරමු. බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි රනිල්. ඔව් අපේ මහා පරාක්‍රම බහුව රජුරෝ කියපු කතන්දර ඒ වගේම අපේ රජ කාලේ කියපු කතන්දර ගැන අපි එමට කතා කරනවා. ඔව් ඇත්ත රජ කාලේ හරිම සුන්දරයි. සමහරලාට මෙතන අහගෙන ඉන්න කෙනෙක් කියන්න පුළුවන් අයියෝ හැමදාම රාවණා ගැන නේද කතා කරන්නේ? අපි ඉතිහාසයේ වංශේ කබල් ගාව විතරයි නේද? එතනින් එහා දෙයක් ගියේ නැද්ද කියලා. එහෙම ඇඟිල්ල දික් කරනකොට ඇඟිලි හතරක් අපේ පැත්තට දික් වෙලා තියෙනවා කියන එකත් අමතක කරන්න හොඳ නැහැ. මොකද මේ අපි කියන්නේ අපි මේකේ මිලියන 22ක් ඉන්නවා. ඒ මිලියන 22 ඇතුළේ ඉන්න එක පුරුකක් තමයි මේ මම කියන්නේ. රනිල් කියන්නේ තව එක පුරුකක් පමණයි. ඒතර මිලියන 22ම අපිට එක මිලියන 22ක්ම වෙන්න ඕනේ නැහැ. ඊට වඩා අඩු ගාණක් වුණත් දැන් බලන්නකෝ අපි මේ 200 අපි හැමතිස්සෙම කියන්නේ මේ 225 දෙනෙක් එකතු වෙලා ඉඳලා රට කනවා කියලා. 225 දෙනෙකුට රට කන්න පුළුවන් නම් මිලියන 22කින් 100.01ක් එකතු වුණොත් මේ රට හදන්න පුළුවන් නේද කියන එක මම හිතන්නේ අපි හේතු ගත යුතුයි. ඔව් එකතු විය යුතුයි. එකතු වෙන්න ක්‍රමවේද තමයි මම හිතන්නේ මේ හැම තෝතන්නක් කරාම නිර්මාණය වෙන්නේ. නැවතත් අර ප්‍රතිවර්ෂණයක් කරොතින් ඔව් 225කට රට කන්න පුළුවන් නම් ඇයි බැරි අපි 100.01ක පිරිස් වලට එකතු වෙලා රට හදන්න. ඒ රට හදන්න පුළුවන් දැනුම තියෙන හැකියාව තියෙන උනන්දුවක් තියෙන ආසාවක් තියෙන පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඔය කියන 0.01කට වඩා වැඩි ගණනක් මේ රට ඇතුලේ ඉන්නවා. ඉතින් අපි අවස්ථාව කරගමු මේ පිරිස එකතු කරගන්න, විශ්වාසය ගොඩනගා ගන්න. විශ්වාසය ඉතාමත්ම වැදගත්. අර ඔටෝ මෝඩ් එකට යනවට වඩා අපි ස්වභාවික මෝඩ් එකට යන්න. මම සාමාන්‍යයෙන් කැමති ස්වභාවික මෝඩ් එකට යන්න. මේ දැන් ටිකකට ඉස්සෙල්ලා කතාව පටන් ගන්නකොට ජස්මින්ගෙන් මට පුංචි මේ පොඩි ඉල්ලීමක් ආවා. මේ අහල පහල සත්තු කෑ ගහනවා වැඩි පොඩ්ඩක් ඒක නවත්තන්න බැරිද නැත්නම් ජනේල් දොරවල් ටික වහන්න බැරිද? ඇත්තටම මගේ ගෙදර ජනේල් දොරවල් ගහුවා කියලා සත්තුන්ගේ සද්දය අඩු කරන්න. මොකද මම ඉන්නේ ස්වභාවික පරිසරයක් ඇතුලේ ස්වභාවික ජීවිතයක් ගෙවන්න. අන්න ඒ වගේ ස්වභාවික මෝඩ් එකට යමු. අර යමු හියුමන් මෝඩ් එකෙන් නැචරල් මෝඩ් එකට. නැචරල් මෝඩ් එකට ගියාට දවස් පස්සේ අපිට තේරෙයි අපේ හයිය අර රනිල් කිව්වා වගේ අපේ හයිය තේරුම් ගත්තොත් අපිට පුළුවන් අනිත් අයගේ හයිය තේරුම් ගන්න. අනිත් අය හයිය තේරුම් ගත්ත දවසට පුළුවන්කම තියෙයි අපිට එකතු වෙන්න. එකතු වුණොත් පුළුවන් 225ක් එකතු වෙලා රට විනාශ කරන රට අපි කීප දෙනෙකුට එකතු වෙලා නැවත ගොඩනගන්න. රනිල් බොහොම ස්තුතියි නැවතත්. අපි ඊළඟට යමු. මම ජස්මින් හඳුන්වලා දීපු පිළිවෙලට මම අපේ කතිකයන්ව හඳුන්වලා දෙන්න සහ කතිකයන්ට කතා කරන්න අවස්ථාව ලබා දෙන්න හිතුවා. සහන්ව හඳුන්වලා දුන්නේ මේ තරුණ ව්‍යවසායකයෙක් විදිහට ලංකාවේ ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතුයි, ව්‍යවසායකත්වයේ තිබිය යුතුයි.
ඒ ව්‍යවසායකත්වයත් එක්ක තමයි රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමේ හැකියාව තියෙන්නේ. සහන්ගෙන් මට අහන්න දේවල් අනන්තයි අප්‍රමාණයි තරුණ ව්‍යවසායකයෙක් විදියට. මම සහන් ගැන අහන්න ඉස්සෙල්ලා මම හිතන්නේ මම කැමති සහන්ට අවස්ථාව දෙන්න සහන් කවුද කියන එක මේ අසන්නන්ට තේරුම් කරලා දෙන්න. මම හිතන්නේ මමත් ආසාවෙන් ඉන්නවා සහන් ගැන අහගන්න. සහන්ට බාරයි. බලමු සහන්ට මොකද්ද මේ කතාව ඇතුලේ සහන්ගේ කතාව මොකද්ද කියන එක. බොහොමත්ම ස්තුතියි මහාචාර්ය රංගික ඔබතුමාට. ඒ වගේම ආයුෂ බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අපිත් එක විතරයින් හැම දිනාටම. මම ගැන කිව්වොත් එහෙම ඇත්තටම මම ව්‍යවසායකයෙක්. ඉතින් ඒ වගේ මමත් සාමාන්‍ය මිනිස්සෙක් මේ රටේ ඉන්න තවත්. මං ගැන මං හඳුන්වලා දෙන්න කැමති ඒ විදිහට සරලව. ඒත් එක්කම කිව්වොත් එහෙම මම දැනට කියන්නේ මම දැනට ව්‍යාපාර කීපයක් පවත්වාගෙන යනවා. පොඩි තැන ඉඳලා පටන් ගන්න පොඩි තැන කියන්නේ ඇත්තට මුලින් ඉඳලා හදාගත්ත ව්‍යාපාර කීපයක් මම පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒකට මම හිතන්නේ ප්‍රධාන හේතුව මගේ හිතන විදිහ මම හිතන්නේ අපේ රටේ තියෙන ප්‍රශ්නේ ඔන්න ඔතන තියෙන්නේ. ඇත්තටම මට කලින් දෙන්නම සඳහන් කරා වගේම ඔබතුමන්ලා දෙන්නම සඳහන් කරා වගේම රටේ ඒ කියන්නේ රටේ 225කට බෑ මෙච්චර මේ බිලියන 22කට මේ දේවල් කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිතට පොඩි කාලේ අපි ඉපදිච්ච දා ඉඳලා විශේෂයෙන්ම අපේ අවුරුදු 3 සිට 7 දක්වා අපේ මෙන්න මේ යටිහිත උඩු හිත යටිහිත කියලා දෙකක් තියෙනවනේ හැමදෙනාම දන්නවා මම හිතන්නේ. ඒකේ මේ යටිහිත හැදෙන කාලෙදී අපේ මනසට දාන්නේ යපුම් මානසිකත්වයක්. අපි හොඳ රස්සාවකට යන්න ඕනේ. අපි කාගෙන් හරි යැපෙන්න ඕනේ. අපිට කවුරු හරි දෙන්න ඕනේ කියලා. ඔන්න ඕක තමයි මේ වැඩ කරන්නේ. ඒකයි වැඩ කරන්න අර 225 අපිට කන්න දෙන්න ඕනේ කියලා. ඇත්තටම මේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඇත්ත කතාව ඒකයි. දැන් අපි බනිනවා මේ මිනිස්සු තමයි ඔක්කොම කරන්නේ මේ මිනිස්සු තමයි රට කන්නේ කියලා. ඔව් එහෙම දෙයක් තියෙනවා නැත්නම් හැබැයි මං කියන්නේ අපි මේ මිනිස්සුන්ට රට බාර දීලායි බලන් ඉන්නේ. අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? දැන් මේ වසංගත තත්ත්වෙම ගත්තොත් එහෙම මේක මාර බ්ලෙසිං එකක් ඇත්තටම. මේක මාර ආශිර්වාදයක්. මොකක්ද ආශිර්වාදය? ඒ කියන්නේ මැරිච්ච මිනිස්සුවත් හැදිච්ච දේවල්වත් නෙවෙයි. හැබැයි ඒකත් එක්ක හැදිච්ච ඔපචුනිටිස් ඒකත් එක්ක හැදිච්ච අවස්ථා නේද? ඒ කියන්නේ දැන් ඉස්සර මීට කාලයකට කලින් ගත්තොත් දැන් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න මම ව්‍යවසායකත්වයේ පැත්තෙන් කතා කරලා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් අපිට අවශ්‍යයි ඒකට භෞතික මොකක් හරි ලොකේෂන් එකක් ඕනේ නේද? මොකක් හරි අපි හිතමු මොන හරි දෙයක් විකුණනවා වගේ දෙයක් නම් ඒකට තැනක් ඕනේ. ඒ දේ කරන්න මොන හරි භෞතික ප්‍රදේශයකට යන්න ඕනි. ඒකට අවශ්‍ය බඩු එතනට ගිහින් දාන්න ඕනි. ගොඩක් ලොකු මුදලක් ඒකට වැය වෙනවා. පිරිවැය වැඩි ඒකට. හැබැයි දැන් මේ ක්‍රමයත් එක්ක මේ ඔන්ලයින් දේවල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඇත්තටම හරිම ලේසි වෙලා තියෙනවා. හරිම ලොකු අවස්ථාවල් ගොඩක් හැදිලා තියෙනවා. රටේ මිනිස්සුන්ට තරුණයන්ට වගේම වැඩිහිටියන්ටත් ගොඩක් දේවල් දැන් කරන්න පුළුවන්. ඉස්සර තරම් අමාරු නෑ ඇත්තටම දෙයක් දැන් අලුතින් පටන් ගන්න. ඒ වගේම දැන් ආයි මං කැමති පොඩ්ඩක් ටච් කරන්න සුද්දාගේ කතාවත්. ඇත්තටම සුද්දා මේ අපේ රටෙන්ම කාලා දැන් මේ සුද්දාට අපි කත් හදිනවා වගේ වැඩක් කරලා අපේ රටේ කාලා හැදිච්ච සුද්දෝ දැන් එහෙම ඉන්නවා. හැබැයි අපි බලන්න ඕනේ කොහොම හරි සුද්දාගේ සල්ලි ටික හරි කමන්නේ මෙහෙට ගෙන්න ගන්න. ඇත්තටම හරියද නේ කිව්වොත්. අපිට පුළුවන් දේවල් තියෙනවා අපේ රටේ ඇත්තම දැන් මගේ එක ව්‍යාපාරය මගේ ප්‍රධාන ව්‍යාපාරය කිව්වොත් එහෙම මම ස්පෙරා ලැබ් සොෆ්ට්වෙයාර් කම්පැනි එකක් පවත්වාගෙන යනවා මුදුකංග නිර්මාණ ආයතනය. ඉතින් අපි කරන්නේ ඒ රටවල් වලට අපේ ටැලන්ට් එකෙන් සේවා සපයලා එහි තියෙන සල්ලි මෙහෙට ගෙන්න ගන්න එක. ඒක තමයි අපි කරන්නේ. ඉතින් ඒ වගේ අපේ ටැලන්ට් තියෙනවා. අපේ මිනිස්සුන්ට හිතන්න පුළුවන්. අපේ මිනිස්සුන්ගේ දැනුම බුද්ධිය අවශ්‍යයි. ඇත්තම දැනුමට වඩා බුද්ධිය අවශ්‍යයි. මොකද දැනුම කියන්නේ ඇත්තටම අර කලින් සඳහන් කරා වගේ දැනුම කියන්නේ නිකන් කිසිම වැඩ කරන්නේ නැති වටිනාකමක් නෙමෙයි. මොකද හැමෝටම මේක ඇක්සස් තියෙනවා. මොබයිල් එකකින් ඒවා, කම්පියුටර් එකකින් ඒවා හැමෝටම මේක ඇක්සස් තියෙනවා. ඕන වෙලාවක ගන්න පුළුවන්. හැබැයි අර බුද්ධිය, ඒ තැනට අවශ්‍ය නුවණ, දැනුම කොතනටද පාවිච්චි කරන්න කියන එක අපේ මිනිස්සුන්ට හරි හොඳ හැකියාවක් තියෙනවා. අපේ මිනිස්සුන්ට ඒ දේ හරියට ඒක මුසු කරගන්න. තමන්ගේ දැනුමත් එක දැනුම ඒ වෙලාවට හොයාගෙන හරි කරන්න. ඉතින් එන්නේ හැකියාව අපිට පුළුවන් වෙන රටවල් වලට දීලා ඒගොල්ලන්ගේ සල්ලි ලංකාවට ගන්න. ඒක තමයි මම විශේෂයෙන්ම කරන දෙයක්. ඊට අමතරව අපිට පුළුවන් අපේ ප්‍රොඩක්ට්ස් අපේ තියෙන ප්‍රොඩක්ට්ස් වෙන රටවල් වලට යවන්න. ඒගොල්ලන් අපිට සල්ලි ගෙන්නන්න ඕන තරම් ක්‍රම තියෙනවා. දැන් අපෙන් ගෙනිච්ච ඒවා නේ අපි දැන් ගෙන්න ගන්න දැනගන්න ඕනේ අපි ආයේ. ඒ වගේම දැන් ගොඩාක් ව්‍යවසායකයෝ ලංකාව ඇතුළේ දේවල් කරනවා. මම කියන්නේ ඔව් ඒක කරන්න ඕනේ. හැබැයි ඒත් එක්ක අපි බලන්න ඕනේ කොහොමද රට ලෝකෙට ගෙනියන්නේ කියලා. අපේ ප්‍රොඩක්ට්ස් ලෝකෙට ගෙනියන්නේ. අපි රටක් විදිහට ලෝකෙ දරගන්නේ කොහොමද? මොකද දැන් සමහර රටවල් වලට ගියාම ලංකාව කිව්වම hina වෙන මිනිස්සු ඉන්නවා. ලංකාව කිව්වම hina වෙන රටවල් ඉන්නවා. අපි ඒ තරම් පහතට වැටලා තියෙනවා. හැබැයි අපි හිටියේ එතන නෙවෙයි. අපි හිටියේ ඊට වඩා ගොඩක් ඉහළ තැනක. හැබැයි දැන් අපි ඒ තරම් පහතට වැටලා තියෙන්නේ මම හිතන්නේ මෙන්න මේ මානසික තත්ත්වය නිසා. මම අද දෙයක් කරා නම් පෞද්ගලික වෙනසක් කරගත්තා නම් මගේ ජීවිතේ වෙනසක් කරගත්තේ මානසිකත්වය නිසා. මොකද මමත් ඇත්තටම දැන් මෙතන දැන් ඉන්න හැමෝම මං හිතන්නේ අනිවාර්යෙන් ඒ වගේම අපිත් එක්ක සම්බන්ධලා ඉන්න කට්ටියක් ගොඩක් වෙලාවට හිතනවා ඇති. දැන් මම මේ තත්ත්වෙ ඉන්නේ. මට මෙන්න මේ දේ වෙලා තියෙනවා. මට මේ දේ නැති වෙලා තියෙනවා. මට මේ විදිහ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා මේ ව්‍යවසායත් එක්ක ගොඩක් දුරට. හැබැයි ඒගොල්ලන් හිතන්නේ නැහැ
ඒගොල්ලන්ගේ ඇත්ත පොටෙන්ෂල් එක ඇත්තම ඒගොල්ලන්ට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් හිත හරියට මෙහෙවුවොත් කියලා. එන්නේ ඒක හිතන්න නැතුව ඒගොල්ලන් එක තැනක ලිමිට් වෙලා තියෙනවා. ඒ ලිමිට් වෙලා තියෙන එක හදන්නේ මෙන්න මේ අධ්‍යාපන ක්‍රමයේ පොඩි කාලේ ඉඳලා අපි මේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ඇතුළේ. ඉතින් අර අවුරුදු 3 ඉඳලා අවුරුදු 7 දක්වා ගෙදර ඉඳලා හුව අධ්‍යාපන ක්‍රමය නිසා අපේ මේ මනස විකෘති කරනවා ඇත්තටම. මිනිසුන්ට හිතන්න දෙන්නේ නැහැ. ඉමේජිනේෂන් කරන්න දෙන්නේ නැහැ. තව ලොකු දේවල් හිතන්න දෙන්නේ නැහැ. හිතුවොත් එහෙම මොනවද කරන්නේ? ගොඩක් හිටියෝ ළමෙක් එයා මොන හරි පිස්සු විකාරයක් හිතනවා කියලා කියනවා. නැත්නම් එයා මනෝ විකාර හිතනවා කියලා හිතනවා. මේ ලෝකෙට ඉන්නේ කියලා අහනවා ගුරුවරු. උගන්වන ගමන් ඒ ළමයා දෙයක් මොන හරි දෙයක් ළමයට උගන්වද්දී ඒ ළමයා ඊට වඩා දෙයක් හිතුවොත් එහෙම ඒ ළමයා ඒ සම්බන්ධව දිගට හිතාගෙන ගියොත් එහෙම අලුත් දෙයක් හිතුවොත් එහෙම මේ ලෝකෙට ඉන්නේ කියලා අහනවා ගුරුවරු නේද? ඉතින් අපිටත් ඒ දේ වුණා ඇත්තටම. හැබැයි ඒක වෙනස් කරොත් එන්න එතනින් වෙනස් වුණොත් එහෙම අපිට පුළුවන් මේ රට ඇත්තටම අර 225ට බැන බැන ඉන්න නැතුව අපිට පුළුවන් ඊට වඩා දෙයක් කරන්න. තව එක දෙයක් මම ඇඩ් කරන්න කැමතියි මේකට. අපි හැමදේම කරන්නේ මොකද? අපි හැමදේම කරන්නේ සතුටින් ඉන්න නේද? මොන දේ කරත් අපි කරන්නේ සතුටින් ඉන්න. ඒ වගේම අපිට පොඩි කාලේ ඉඳලා ඔලුවට දානවා අපේ ළමයින්ට අපිට පොඩි කාලේ ඉඳලා ඔලුවට දානවා මේ සල්ලි කියලා දෙයක්. නේද? හැමදේම කරන්න ඕනේ නිකන් සල්ලි වලට. ඒක දෙන්නේ හරිම වක්‍රාසාර විදිහකට. අර අපුම් මානසිකත්වයත් එක්ක එන ලොකුම දේ තමයි සල්ලි. කියන්නේ මුදල් තිබ්බොත් තමයි මෙන්න මේ තැන ඇති වෙන්නේ. මුදල් තිබ්බොත් තමයි ඔයාලට සමාජයේ තත්ත්වයක් ඇති වෙන්නේ. ඔන්න ඔය මුදල් කියන දේ නිසා ඇත්තටම මුදල් කියන දේ නිසා තමයි ඔය අපුම් මානසිකත්වයේ විශාල වශයෙන් ඔලුවට දාන්න ලේසි වෙලා තින්නේ ඒගොල්ලන්ට. මේ ක්‍රමයට. ඒගොල්ලන් කියන්නේ ඒ ගුරුවරුත් ඇත්තට මේ ක්‍රමයේ ඇතුලේ හැදිලා ඉන්න කට්ටිය මම වැරදි කියනව නෙවෙයි. ඒගොල්ලෝ ක්‍රමයට අනුගත වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් සතුට නිසානේ දැන් ওই සල්ලි කියන දේත් කට්ටිය ඕනෙලා තියෙන්නේ. සතුටින් ඉඳන්නේ මේ හැමදේම කරන්නේ. හැබැයි UN එකට අනුව මොකද්ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව රටවල් 149කින් ලංකාවේ සතුට හැපිනස් ඉන්ඩෙක්ස් එක තියෙන්නේ 129. ඒ තරම් යට මට්ටමක තියෙන්නේ. මෙච්චර පොඩි කාලේ ඉඳලා සතුට ගන්න බලාගෙන සතුට වෙනුවෙන් මෙච්චර සල්ලි ගණයි ඒව මේව ફોකස් කරලා අපේ මනස කාලා මෙච්චර විකෘති කරලා අපි ඉන්නේ සතුටෙන් 129 වෙනි තැන. 149කින් 129 කියන්නේ හරියම කනගාටුදායක තත්ත්වයක්. එතන සතුට වෙන්නේ හේතුවක් නැහැ එතන. ඉතින් කොතනද වැරදුනේ? වැරදුනේ අන්නේ ඒ පටන් ගත්ත තැන. එතනයි වෙනස් කරන්න ඕනේ. සල්ලි කියන්නේ අවුට්කම් එකක් විතරයි. සල්ලි කියන්නේ ඒක අපි හරි දෙයක්. අපි පැෂන් එකෙන් අපි ආසාවෙන් අපිට පුළුවන් දෙයක් කරලා මොන හරි සමාජයේ හරි ලෝකයේ හරි රටේ හරි තියෙන මොන හරි දෙයකට විසඳුමක් දුන්නාට පස්සේ අපිට ලැබෙන අවුට්කම් එකක් විතරයි. අන්න ඒක සමාජගත කරොත් අන්න ඒක පොඩි තැන ඉඳලා පොඩි ළමයාගේ ඉඳලා අපි සමාජයට දුන්නොත් මේක තව අවුරුදු 5ක් 10ක් යද්දී උඩරිම අවුරුදු 10ක් යද්දී වෙනස් කරන්න පුළුවන් දැන් පටන් ගත්තා. ඉතින් මම මගේ ආරම්භය ඒ විදිහට සනිටුහන් කරනවා රංගී මහාචාර්යතුමා උතුමාට බාරයි. සහන් බොහොමත්ම ස්තුතියි මට බොහොම සන්තෝෂයි මම හිතන විදිහේ තවත් චරිතයක් ලැබිච්ච එක ගැන දකින්න ලැබිච්ච එක ගැන සහන ලැබිච්ච එක ගැන බොහොම ස්තුතියි සහන්ගේ වචන ටිකට වැඩි අටුවටිකා නැතුව අපි යමු කිෂෝටත් අවස්ථාව දෙන්න කිෂෝගේ කතාවත් මේ විදිහටම තක තියාගෙන කතා කරගෙන යන කිෂෝ සුබ උදෑසනක් මම හිතනවා කිෂෝ මම කියන එක ඇහෙනවා කියලා කිෂෝ කියමුකෝ බලන්න කිෂෝගේ කතාව කොහොමද කියලා. I'm going to talk mostly in English since I'm really bad. That's fine. No worries. In Sinhala. Okay. Thanks, Rangit. I'm going to call you Rangita since you are young and you look young as well. So thanks, Rangita, to have more of a raw conversation. I almost felt like we are in Clubhouse, and I don't like sugarcoating concept, and so to have a more raw conversation. This is going in a very different manner, and I think the biggest mistake that we made is we are more and more started to create exam-oriented kids. That's where we made the mistake. The Constitution have designed to create good citizens, but not bright kids. I mean, creating a bright kids is sort of an easy process. Every tuition teacher can do that. So why we are sending these kids to the schools in order to create a good citizen? I think we have made a very big, huge mistake over there. I think I can remember like few years back, like when they introduced the civic subject. So I've been there in the launching subject, and I spoke to one of the NAE directors, and he told he's really not wanting to do this because since these teachers are not giving anything which is out of box, so we decided to come up with a book and a constitution again. So I think that's how we made a mistake. And second problem that we have is we fail to utilize the resources that we already have. So that's what I'm currently focusing on, to utilize the resources that we already have. So what is the biggest issue?
when it comes to social change, we treat people like beneficiaries, not like clients. So what is the difference? So if you treat people like beneficiaries, you're already here, you set a benchmark here, you have this mental state that I'm going to help these people. Okay, so that's all we have. So if we're going to give something, we're going to give something for free and everything. We never listen to people. So what if you treat these people as clients? No, clients is here. So you need to impress the client. You need to listen to them. You need to design something which is relevant to them. I think we need more and more of an innovative approach towards social change. So can you remember the mobile phone when the mobile phone launched? I think between 6-7 years they have launched the smartphone. Not because it's booming fast, that because people absorbed it. Okay. So while you're comparing to the mobile technology and automobile is not that much developed while you're comparing to the mobile technology. So what about social change? We still give away books. We still give donations. We still give old clothes. We still do the same old things. We didn't change any single aspects of it. I think we need to change more of an innovative approach towards youth in order to come up with new innovatives, and we obviously can change it. And the far more biggest mistake that we have done, I've been actively participating in ILO and all these youth forums and everything. All of these designs is Colombo centric. They are designing for Colombo and Colombo suburbs. Have you forget we have so much of area around Sri Lanka? What you're going to do about the plantation community? What are you going to do about the north, east, down south? What we are doing about these people? We are not doing anything. We are centric focused on Colombo and Colombo suburbs. I think that's how we make mistakes. And we are utilizing resources, which is we always outsource from other countries in order to do social changes and that's how we made all the mistakes. I think we need to start to look at things in a different perspective. It's not about experience, it's about looking things in different way. I think if we can tackle that in a positive manner, we can say we already have resources. We don't need resources. Okay, so that's the only thing that I'm looking at, the biggest mistake that lead us to the situation that we are right now. Thank you very much. Thanks Kishore. මම දැන් අපිත් එක්ක වැඩි හරයක් සිංහල දරුවෝ ටිකක් එකතු වෙලා ඉන්න මම පුංචි සමරි එකක් දෙන්නම්. මම හිතන්නේ කිෂෝ කියපු කතාවට යන්න ඉස්සෙල්ලා මම මේ පුංචි දෙයක් එකතු කරගන්න. කිෂෝ මේ ළඟදී මම දැක්කා Facebook එකේ තිබිච්ච පෝස්ට් එකක් ඇතුළේ මේකේ ලියලා තිබුණේ මේ ලංකාවේ මේ වැඩිම ජෝක් කරන්නේ මේ ඩිෆිනිෂන්ස් එක කියලා. ඒ වගේම මේ ලංකාවේ තියෙන මේ හොඳම ජෝක්ස් ටික තමයි නැත්තම් මේ හොඳම විහිළු ටික තමයි තිරසර කියන වචනය, green කියන concept එක, මේ වගේ equality නැත්නම් මේ සමානාත්මකතාවය කියන එක. තව ඒකට තව අලුත් මේ දේවල් ටිකක් එකතුලා දෙනවා මේ මෑත යුගයේදී මේ එක රටක් එක නීතියක් කියන එක. මේ වගේ මේ දේවල් විහිළු බවට පරිවර්තනය වෙලා දෙනවා. අන්න ඒක ඇතුලේ තමයි අර ෂෝ කියපු කතාව එළියට එන්නේ මේ කොළඹ සෙන්ට්‍රික් නැත්නම් මේ කොළඹ සහ කොළඹ අවට කියන පිරිස තමයි මේ රටේ ජීවත් වෙන්නේ. ඉතින් එහා පිරිසක් නැහැ. අනිත් එක අපි හැමතිස්සෙම මේ මිනිස්සුන්ව සලකන්නේ අපේ මේ බෙනිෆිෂරි කෙනෙක් නැත්නම් අපේ මත යැපෙන්නෙක්, මම දන්නේ හරි වචනේද මම භාවිතා කරේ කියලා. අපි මත ඉන්නේ කෙනෙක්, අපි උඩ ඉන්නවා, උන් යට ඉන්නවා කියන මතේ පදනම් කරගෙන තමයි අපි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. ඒකත් එක්ක අපි හැමතිස්සෙම මහාන් තාත්තයක් එක්ක ඔළුව උදුම්මගෙන ඉන්නවා. ඇයි අපිට බැරි? එහෙම නැතුව අපි ළඟට එන පිරිස අපිත් එක්ක අපි සමග යම්කිසි දෙයක් බෙදා හදා ගන්න එන පිරිස අපේ ක්ලයන්ට් කෙනෙක් නැත්නම් අපේ සේවාදායකයෙක් විදිහට සලකලා ඇයි අපිට බැරි මේ ක්‍රමය වෙනස් කරන්න. ඒක තමයි ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ. ඒ විදිහට තමයි ලෝකේ අනිත් රටවල් වෙනස් වෙන්නේ. කිෂෝ එකම එක ගැටලුවක් තියෙනවා මේ කරුණ ඇතුලේ. ඒක තමයි ලංකාව කියන්නේ වටන්න බැරි රටක් කියන එක. ඔය කියන හරක් පැටවු ටිකක් එක්ක එකතු වෙලා ලංකාව අවුරුදු 70ක් තිස්සේ වටන්න බැරි වුණා නම් මේ රට කවදාකවත් වටන්න අන්නේ ඒ හින්දම තමයි ලංකාවේ මේ ගැටලු ටික තියෙන්නේ කිෂෝ. ඒක හින්දම තමයි ඔය කියපු මේ ඩෙෆිනිෂන්ස් එක නැත්නම් අර්ථකථනයන් විහිළුවක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. මොකද මේ රට වටන්න පුළුවන් රටක් නෙමෙයි. මේ රටේ තාම මේ අමු මයියොක්ක දණ්ඩක් වීසි කරා නම් පැලවෙලා කිලෝ 5ක 6ක මයියොක්ක ටිකක් වලා මේ කඩා ගන්න පුළුවන්. මාස 2-3ක් යනකොට මයියොක්ක කිලෝ 5ක් 6ක් කඩා ගන්න පුළුවන් මයියොක්ක දණ්ඩක් වීසි කරොතින්. අන්න එහෙම පැලවෙන පොලවක් තියෙන රටක්. දේශගුණය ගත්තොතින් මං හිතන්නේ මේ රටේ තියෙන දේශගුණයට ගහන්න පුළුවන් දේශගුණයක් තියෙන රටක් අපිට හොයාගන්න පුළුවන් කියලා. කිලෝමීටර 200ක් 300ක් ඇතුළත සෙල්සියස් අංශක 37 ඉඳලා 14 15 13 සමහරලාට 9 වෙනකම් විතර සම්පූර්ණ ලොකු පරාසයක් ඇතුලේ දේශගුණයක් විඳින්න පුළුවන් රටක්.
වියලි කලාපයට යන්න ඕන නම් පැය දෙකකින් තුනකින් අපිට වියලි කලාපයට යන්න පුළුවන් තෙත් කලාපේ ඉඳලා මං හිතන්නේ මෙහෙම රටක් ලෝකේ කොහෙවත් ඇති කියලා. ඉතින් ඒක හින්දා මේ රට වටන්න පුළුවන් රටක් නෙමෙයි. මේ රටේ පැදුර හරිම බරපතලයි. පැදුර තියෙන සෑහෙන උඩ තැනක සාමාන්‍යයෙන් අපි කියන්නේ පැදුරේ ඉන්නකොට බය වෙන්න දෙයක් නැහැ, වැටෙන්න තැනක් නැහැ කියලා. ඇඳේ ඉන්නකොට වැටෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ප්‍රධානම ගැටලුව. අපි දැක්කා ජපානයේ වැටෙනවා පැදුරිනුත් බිමට. එහෙම වැටිලා තමයි යෝන්නේ අලුමත නැගිටින්නේ. සිංගප්පූරුවත් එහෙමයි. මේ හැම රටක්ම මේ විදිහට සංවර්ධනය වෙච්ච රටවල් මේ විදිහට කරනවා. තවාසනාවකට වැටුන්නේ නැහැ. වැටෙනකම් බලාගෙන ඉන්නේ නැතුව කොහොමද රට නැගිටවන්නේ කියන එක තමයි අපි කතා කරන්න උත්සාහ කරන්නේ. කිෂෝ බොහොමත්ම ස්තුතියි දක්වපු අදහස් වලට. මම හිතන්නේ මගේ අතින් සමහරලාට එක පුංචි කැලි අපිට ගිලිහෙන්නේ නැති. නමුත් කතාවේ සාරාංශය තමයි මම ගෙන හැර දක්වන්න උත්සාහ කරේ. අපේ අවසාන කතිකයා නැත්නම් කතිකාවිය අංජනාත් මට අලුත් මූණක්. ඉතින් මමත් කැමතියි අංජනා ගැන ඉගෙන ගන්න. අංජනා සුබ උදෑසනක්. අංජනාට කතාවට මුල පුරන්න පුළුවන් නම් අංජනා ගැන පුංචි හැඳින්වීමක් එක්ක අංජනා හිතන දේ මේ ගැටලුවට අංජනා හිතන දේ මොකද්ද කියන එක එතනින් එහා මම හිතන්නේ අපිට මේ කතාව කරගෙන යන්න ඉතාමත්ම සාර්ථක වෙයි කියලා. අංජනා. Thank you Professor Rangika. මුලින්ම ජැස්මින්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ මාට ආරාධනා කරාට මේකට ඇවිල්ලා කතා කරන්න. ඇත්තටම මම හිතන්නේ හැමෝම හරිම ඉන්ටරෙස්ටිං දේවල් තමයි මෙතන ෂෙයා කරේ. මම හිතන්නේ අපි හැමෝම අග්‍රී වෙනවා ලංකාවට ගොඩාක් සම්පත් තියෙන. ඇත්තටම අපි මෙහෙම ඉන්න අවශ්‍ය නැහැ අපේ රට. දැන් සමහර කට්ටිය කියනවා මේක මෙහෙම ඉන්නේ අපේ choice by choice කියනවා. මොකද අපිට මෙච්චර chances තියෙනවා, මෙච්චර සම්පත් තියෙනවා. අය අපි වෙනස් වෙන්නේ නැති කියන එක. දැන් මගේ කතාව කිව්වොත් ඇත්තටම මට ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා මට හොංකොං ඉගෙන ගන්න අවස්ථාව හම්බ වුණා. ඊට පස්සේ මම සිංගප්පූරුවෙත් වැඩ කරා. ඊට පස්සේ මට අවස්ථාවක් ලැබුණා එක්කෝ ආය ලංකාවට ඇවිල්ලා අලුත් දෙයක් කරන්න. එතකොට මගේ පේරන්ට්ස්ලාත් ඉන්වයිට් කරා. මොකද අලුතෙන් දෙයක් කරන්න. මොකද අපේ කට්ටිය හැමෝම ලංකාව දාලා යන්න තමයි බලන්නේ. වෙන රටකට යන්න තමයි බලන්නේ. ඉතින් මෙහෙම හිතද්දි මං හිතුවා හරි මම මොන හරි ඇවිල්ලා කරන්නම්. ඒ මතකයත් එක්ක තමයි ඇත්තටම මම ලංකාවට ඇවිල්ලා කරියමි ආයතනය පටන් ගත්තේ. මට එහෙම entrepreneur කෙනෙක් වෙන්න කියලා මුලින්ම එහෙම ambition එකක් තිබ්බේ නැහැ ඇත්තටම. හැබැයි ඇවිල්ලා මං අලුත් විදියට පොඩ වෙනස් විදියට හිතුණා. මොකද මමත් පොඩි කාලේ ඉඳන්ම ජොබ් එකක් කරන්න ඕනේ කියන එකේ තමයි හිටියේ. හැබැයි මට මේ පොඩි කවුරු හරි කියපු හින්දා අයියෝ මේ පොඩක් වෙනස් විදිහට හිතන්නේ නැත්තේ කියලා කිව්වෙන්න මං හිතුවා. ඉතින් මට ඇත්තටම මේකෙන් දැනුනේ මම බැලුවා මොකද්ද මට අලුතෙන් කරන්න පුළුවන් කියලා. ඇත්තටම මම බලද්දී මේ high youth unemployment issue එක. ඒක මට වැදුණා. මම බැලුවා ඇයි මේක මෙච්චර බරපතල අපේ රටේ. ඒක පොඩ්ඩක් ඉන්වෙස්ටිගේට් කරනකොට තමයි මට මේ career guidance පැත්ත ඇත්තටම introduce වුනේ. ඊට මං හිතුවා මට හම්බුන්නේ නැත්තේ ඇයි කියලා මේ career guidance එක මං ස්කූල් යන කාලේදී. මොකද මං හිතන්නේ හැමෝටම මේ එන ප්‍රශ්නයක් ස්කූල් එකෙන් අවුට් වෙනකොට මම මොනවද ඊළඟට කරන්න කියලා. ගොඩක් කට්ටිය එක්කෝ යාළුවෝ කියන දේ හරි, දෙමාපියෝ කියන දේ හරි, අංකල් ආන්ටි කියන දේ තමයි කරන්න යන්නේ. හැබැයි එයාට සුදුසු දේ මොකද්ද කියලා ලොකු දැනුමක් නැහැ. මටත් ඒ ප්‍රශ්න තිබ්බා. ඒ හින්දා තමයි ඇත්තටම මම ඩිග්‍රී එක කරන්න ගියේ බයෝ පැත්තෙන්. හැබැයි මං ඩිග්‍රී කරනකොට මට තේරුණා මම මේ පැත්තේ වැඩ කරන්න නම් කැමති නැහැ කියලා. ඉතින් මට career guidance එකක් ඇත්තටම ලැබුණා නම් මුලදී මොකද්ද ඔයාට ගැලපෙන්නේ මොන පැත්තෙන් යන්න පුළුවන්. මොකද අපි හැමෝම ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා අපේ এডুকেෂන් එකට. සමහර කට්ටිය ඉඩම් මුගස් දීලා ළමයි යවන අපිට රට මේ ඉගෙන ගන්න කියලා. ඒ ඉන්වෙස්ට්මන්ට් එක අන්තිමේදී අදාළ වෙන්න ඕනේ යන පාත් එකට. ඉතින් මේ හින්දා තමයි ඇත්තට මම career me එක පටන් ගත්තේ. මොකද අපේ රටේ free education system එකත් එක්ක ගොඩක් කට්ටිය අන්තිමේදී ඉගෙන ගන්න ඩිග්‍රී එකෙන් නෙවෙයි වැඩ කරන්නේ. ඒතර අපි බැලුවොත් in one side ඒ investment එක හරි පැත්තට focus වෙලක් නැහැ. ඒත් එක්කම ගොඩක් කට්ටිය drop out වෙනවා. එතකොට ඒක government investment එකක් පැත්තේ බලද්දි මේක හරියට focus වෙලා නැහැ. ඉතින් අපේ youth එකේ definitely talent එක තියෙනවා. දැන් මම බැලුවේ ඇත්තටම කොහොමද අපි මේකට focus එකක් දෙන්නේ? කොහොමද අපි මේ planning පැත්ත නැත්නම් decision making පැත්ත දෙන්නේ කොහොමද කියලා. මොකද අවශ්‍යම දේ තමයි දැන් මම මේ journey එක පටන් ගන්නකොට දැක්කේ
ඉන්ෆර්මේෂන් එකක් අවශ්‍යයි. මොකද්ද මට කරන්න පුළුවන්, මොන පැත්තටද මට යන්න පුළුවන්, මොකද්ද මට ගැලපෙන්නේ කියන එක. ඉතින් ඒ මෙන්ටැලිටි එකත් එක්ක තමයි මම කරීමේ ආයතනේ පටන් ගත්තේ. ඉතින් මේ අපි අද කතා කරන ටොපික් එකත් එක්ක මම හිතන්නේ ගොඩක් youth බලාපොරොත්තු වෙනවා. කියන්නේ සමහරට මම දකින දේ තමයි සමහර ඉන්ෆර්මේෂන් ඕවර්ලෝඩ් එකක් තියෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ මොනවද මම කරන්න ඕනේ කියලා. එක්කෝ මම මේ පැත්තට යන්නද, මොකද ඔපචුනිටිස් ඇත්තටම ගොඩක් තියෙනවා. හැබැයි ඒක කොහොමද ફોකස් එක දෙන්නේ? දැන් සහන් කිව්වා ගොඩක් කට්ටිය හිතන්නේ ජොබ් එකක් ගැන විතරයි. හැබැයි අර ඇත්තටම බිස්නස් එකක් පටන් ගන්න කොහොමද කියලා හිතන්නේ නැහැ කියලා. මොකද පොඩි කාලේ ඉඳන්ම කියන්නේ ජොබ් එකක්. එතකොට අපි ළමයෙක්ගෙන් අහන්නේ තව මොන වගේ ජොබ් එකක් කරන්න කැමතිද කියලා. හැබැයි හිතමු අපි කවුරු හරි පොඩි කාලේ ඉඳන්ම අහනවා නම් ඔයා හම්බ කරන්න කැමති කොහොමද කියලා. ඒකෙන්ම වෙනස් වෙනවා හිතන විදිය. ඔයාට හිතන්න පුළුවන් හරි මම ජොබ් එකක් කරන්න ඕනේ නැහැ. මම මේ පැත්තේ සයිඩ් බිස්නස් එකක් කරලා මම ඔන්ලයින් ටියුටරින් කරලා මම මෙහෙම කරද්දි මට එක එක විදියට හම්බ කරන්න පුළුවන්. අනිත් එක තමයි අපි ගොඩක් වෙලාවට වැලියු ඇඩින් විදියට හිතන්නේ නැහැ. දැන් ප්‍රොෆෙසර් රංගෙක් කිව්වා අපේ මඤ්ඤොක්ක ටිකක් පැල කරත් මේ ඕන තරම් අපිට මේ ප්‍රොඩක්ෂන් එකක් ගන්න පුළුවන්. හැබැයි කොහොමද අපි වැලියු ඇඩඩ් දෙයක් හදන්නේ? දැන් අපි වෙන රටකට ගියොත් හිතමු ලයිම් ජූස් එකක් වුණත් ඒකට නිකන් එක තව එක ඇඩ් කරලා පොඩක් අමුතු විදියට ලයිම් ජූස් එක දෙන්නේ. ලයිම් ජූස් with something else වගේ. එතකොට අපේ රටේ තියෙනවා අපි වැලියු ඇඩින් විදියට හිතන්නේ නැහැ ඇත්තටම. මම හිතන්නේ අපේ youth එක අපේ এডুকেෂන් සිස්ටම් එකකින් එහෙම ස්ට්‍රක්චර් එකක් නැහැ. වැලියු ඇඩින් විදියට හිතන්න. අපි ගොඩක් වෙලාට ස්පූන් ෆීඩ් කරනවා ටීචර්ස්ලාට. ඉතින් ළමයෙක් এডুকেෂන් සිස්ටම් එකකින් යනකොට අපිට ඇත්තටම හිතන්න බෑ ළමයෙක් තනියම හිතන්න මොකද අපි සිස්ටම් එක හදලා නැහැ. එයාට ඉන්ඩිපෙන්ඩන්ට්ලි කොන්ෆිඩන්ට්ලි ඩිසිෂන්ස් ගන්න මට මෙහෙම කරන්න පුළුවන් කියලා. මොකද අපි මුලින්දම එයාට කියනවා මේක කරන්න. ඒතර එතනත් අපේ පොඩි මම දකින පොඩි මිස් එකක් තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ අපේ ටැලන්ට් පැත්තෙන් හැබැයි ගොඩාක් ඉන්නවා කට්ටිය හොඳ අයිඩියාස් උත් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙන්නේ මම කොහෙන්ද පටන් ගන්නෙ කියන එක. ඉතින් මම හිතන්නේ ඒ වගේ ඉන්න ස්ටාර්ස් very talented කට්ටියට අපි කොහොමද උදව් කරන්නේ කියලා අපි හිතන්න ඕනේ. මොකද ඒ වගේ ළමයි සමහරට හැලෙනවා ස්කූල් සිස්ටම්. ඒගොල්ලෝ සමහරට හොඳට ග්‍රේඩ්ස් ගන්නෙ නැහැ. හැබැයි මාකට් ප්ලේස් එකට දැම්මම මේගොල්ලෝ තමයි ඇත්තටම හොඳටම කරන්නේ සමහර විදියට. ඉතින් මගේ ජර්නි එකේ මම කරීමේ එක මේ ළමයිට දීලා තියෙන ඇඩ්වයිස් එක මම දැකපු දේ ටිකක් තමයි මම ඔය කිව්වේ. ඉතින් මම හිතනවා මෙතනින් තව ඉස්සරහට අපි මේ ඩිස්කෂන් එක අරන් යන්න පුළුවන් කියලා. අංජනා බොහොම ස්තුතියි. අංජනාගේ ජීවිතේ පටන් ගත්ත විදිය වගේම අංජනා කොහොමද මෙතෙන්ට ආවේ විදිය වගේම තරුණයන්ට කොහොමද මේ කැරියර් කවුන්සලින් නැත්නම් මේ වෘත්තීය මාර්ගෝපදේශයේ වැදගත්කම මොකක්ද කියන එක මම දැන් අංජනා ඉතාමත්ම පැහැදිලිව තේරුම් කරලා දුන්නා. බොහොමත්ම ස්තුතියි සියලු කතිකයන්ට පළවෙනියෙන්ම තමන්ව හඳුන්වා දීම සහ තමන් දරන මතය මේ කියන පොපසාරය ඇතුලේ තමන් දරන මතය මොකක්ද කියන එක ගැන පැහැදිලි කිරීමක් කරපු එක ගැන දැන් තමයි මම හිතන්නේ මගේ ලොකුම රාජකාරිය පටන් ගන්නෙ මේ ඇවිල්ලා ඉන්න විද්වත් ඒ වගේම තමයි මේ විද්වත් කියන්නේ හරි බයයි මේ දවස්වල මොකද විද්වත් කියන නම අපයෝජනයට ලක් වෙලා තියෙනවා මේ යුගයේ. ඉතින් සමහරලාවට මම ඒකයි සමහරලාට මම මේ මහාචාර්ය කියන දේවත් කියනකොට මම කැමති නැහැ. මොකද සමහරලාට මේ මහාචාර්ය ආචාර්ය කියන එකත් අපයෝජනය වෙලා තියෙන තරමට සමහරලාට ඕන් දකින්නවා අපිත් ඒ විදිහට අපයෝජනයට පත් වෙච්ච පිරිස් කියලා. අපි දන්න දේවල් ඉතාමත්ම සීමිතයි නොදන්න දේවල් වලට වඩා. නමුත් අපේ වැදගත්කම තිබිය යුත්තේ අපි දන්න දේ හරියට තේරුම් ගැනීම සහ අනිත් අය දන්න දේ මොකක්ද කියන එක තේරුම් ගැනීම. ඒ වගේම තමයි අපි අපේ ටැලන්ට්ස් අපේ තියෙන හැකියාවන් ටික තේරුම් ගත යුතුයි. අපේ තියෙන හැකියාවන් වලට අපිට ගරු කරන්න පුළුවන්. Tamanට පළවෙනියෙන්ම Tamanන ගරු කරන්න පුළුවන් මට්ටමට Taman ගැන ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් මට්ටමට පත් වෙච්ච දවසට පුළුවන්කම ලැබෙනවා. අනිත් පුද්ගලයාව ඒ ගරුත්වය ලබා දෙන්න. නමුත් අවාසනාවට ලංකාව ඇතුලේ මේ තියෙන විශේෂිත දෙන්නේ කුහකකම. මේ කුහකකම කියන්නේ ජෙලසි නෙමෙයි. ජෙලසි කියලා කියන්නේ මට නැහැ මම කැමති නැහැ තව කෙනෙකුට ඒ යම්කිසි දෙයක් ලබනවා දකින්න. අපි හිතමු මට විශ්වවිද්‍යාලයට යන්න ලැබුණ නැහැ. ඒකින්ද මම තව ආසනයක් තව කෙනෙක් විශ්වවිද්‍යාලයට යනවා. මට ව්‍යාපාරයක් කරන්න මට දැනුම නැහැ. තව කෙනෙකුට ඒ දැනුම තිබීම සම්බන්ධව මට යම්කිසි හැඟීමක් දැනනවා. ඒක තමයි අපි කියන්නේ ජෙලසි. නැත්නම් මේ ඊර්ෂ්‍යාව කියන කුහකත්වය කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස්. කුහකත්වය කියලා කියන්නේ මට තියනවා මම කැමති නැහැ ඒ දේ තව කෙනෙක් ලබනවාට. ඉතින් ඕක තමයි මේ වචන දෙකේ තියෙන බරපතලකම.
ලොකුවටම ලංකාවේ ගැටලුව තියෙන්නේ මේ ඊර්ෂ්‍යාවට වඩා එහා ගිය කොක්කම. ඊර්ෂ්‍යාව හොඳයි. ඊර්ෂ්‍යාව ඇතුලේ අපිට පුළුවන් දියුණු වෙන්න. ඒක ඇතුලේ ලොකු චැලෙන්ජ් එකක් තමන්ගේ ඇතුලේම හදා ගන්න පුළුවන්. නමුත් ඒ චැලෙන්ජ් එක හදා ගන්න තමන් කවුද කියන එක නිවැරදි කියවීමක් එක්ක සිටිය යුතුයි. ඒ කතාවත් එක්ක මම ගියුතින් රනිල්ගේ පැත්තට රනිල් කියන්නේ විශේෂයෙන් රට ඇතුලේ මේ මොටිවේෂන් පැත්ත නැත්තම් මේ පිරිස්ව මේ දිරිගැන්වීමට හැකි චරිතයක් දිරිගැන්වන කතා කරන්න පුළුවන් චරිතයක්. අද අපි කතා කරන්නේ තාරුණ්‍ය ගැන. තාරුණ්‍ය දිරිගැන්වීම ගැන. තාරුණ්‍ය දිරිගැන්වීමට එහා ගිහිල්ලා රනිල් කතා කරපු මේ අපේ පරාක්‍රම බාහු රජුරුවන්ගෙන් ගත්තොත් පරාක්‍රම බාහු රජුරුව මම දකින්නේ පාලකයෙකුට එහා ගිය නායකයෙක් විදියට. පාලකයෝ අපිට එමටයි මේ දවස්වල පාලකයෝ කියන්නේ අම්මෝ අර පයින් ගැහුවාට පස්සේ පඳුරු වලින් පඳුරු පිටින් වීසින තරමට නායකයෝ මේ පාලකයෝ ඉන්නවා. නමුත් අවාසනාවකට රටේ නායකයෝ නැහැ. ඒතර මේ නායකයා සහ පාලකයා කියන දේ ලොකු අහසයි පොළොව වගේ පරස්පර විරෝධී මේ අර්ථකථන දෙකක්. මම කැමති රනිල්ගෙන් අපේ වෙලාවත් ටක් ගාලා දුවන හින්දා රනිල්ගෙන් අහන්න කැමතියි මේ පාලකයා සහ නායකයා අතර තියෙන වෙනස මොකද්ද? ඒ වගේම අපි පාලකයෝ මම ප්‍රතික්ෂේප කරන මිනිස්සෙක්. මොකද ලංකාවට අවශ්‍ය පාලකයෙක් එහා ගිය නායකත්වයක් සහ නායකයෝ පිරිසක් අපිට අවශ්‍ය නායකයෝ අහිමි වීම තමයි මේ තත්ත්වයට පත් වෙන්නේ. නමුත් නායකයෝ අහිනවට වඩා නායකත්වයේ දිය හැකි පිරිසක් රට තුන නිර්මාණය කිරීම වැදගත්කම තියෙනවා. එතකොට මම රනිල්ගෙන් පළවෙනි ප්‍රශ්න විදියට අහන්න කැමතියි ඉතාමත්ම බරපතල අර්ථකථන තුනක් එක්ක. පළවෙනි අර්ථකථනය තමයි මට පළවෙනි ප්‍රශ්නේ තමයි රනිල් මට අවශ්‍යයි මේ අර්ථකථන තුන රනිල්ගේ වචන වලින් විසඳ ගන්න. එකක් තමයි මේ පාලකයා කියන්නේ කවුද නායකයා කියන්නේ කවුද මේ දෙකටම අවශ්‍ය කරන සමාජය නැත්නම් කමියුනිටි එක මේ නායකත්වයේ දිය යුතු කමියුනිටි එක පාලනයට ලක් විය යුතු කමියුනිටි එක මොකද මෙන්න මේ තුන නිවැරදිව තේරුම් ගැනීම වැදගත්. ඒ වගේම තමයි මම කිව්වා මම මේ තුනේම වැදගත්කම තියෙන්නේ පාලකයන්ට එහා ගිය නායකත්වයේ සහ නායකත්වයේ දී හැකි සමාජය පිළිබඳ. මම කැමතියි රනිල්ගෙන් අහන්න මේ නායකත්වය කොහොමද අපි වැඩ දියුණු කරන්නේ? ඒ වගේම තමයි නායකත්වයක් ගන්න හැකි සහ නායකත්වයක් බිහි කර හැකි සමාජයක් පරිවර්තනය කරන්නේ කොහොමද? සමාජයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක රනිල්ගෙන් අහගන්න. මොකද මේ රනිල් මේ ඉන්න රනිල්ගේ වපසරිය ඇතුලේ මම ප්‍රශ්නයක් අහුවොත් රනිල්. ඔබ ස්තුතියි රංගික. මම හිතනවා මේ ඉතාම හොඳ ප්‍රශ්නයක් ඔබතුමා මට ඉදිරිපත් කළේ. ඔබතුමා කියන එක. ඔබතුමා කියන්නේ දේශපාලකයන්. මම රංගික. බොහොම ස්තුතියි. රංගික මම හිතනවා ඉතාමත් හොඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ. ලංකාවේ ඕන්තරම් ඉගෙන ගත්ත කට්ටිය ඉන්නවා. ඔයා කිව්වා වගේ උගත්තු ඉන්නවා. අධ්‍යාපනය ලැබපු කට්ටිය ඉන්නවා. වෘත්ති සුසුකම් තියෙන කට්ටිය ඉන්නවා. හැබැයි නායකයෝ හරි හිගයි. නායකයෙක් කියන්නේ සිහින දකින්න පුළුවන් පුජ්‍යලෙක්. නායකයාට පුළුවන්කම තියෙන්න ඕනි තමන්ගේ පවුල ගොඩ දාන්න හරි, තමන්ගේ ගම ගොඩ දාන්න හරි, තමන්ගේ ඉස්කෝලේ ගොඩ දාන්න හරි, තමන්ගේ ශ්‍රේෂ්ඨය ගොඩ දාන්න හරි, තමන්ගේ රට ගොඩ දාන්න හරි, මොන හරි සමාජයේ තියෙන ප්‍රශ්නයක් විසඳන්න සිහින දකින්න. ඒ සිහින තුලින් තමයි ව්‍යවසායිකයෝ බිහි වෙන්නේ. ව්‍යවසායිකයෙක් කියන්නේ සමාජයේ තියෙන ප්‍රශ්නයක් විසඳන්න සිහිනයක් දැකලා ඒ කොහොමද ඒක විසඳෙන්න ඕනි කියන එක ඉමෑජින් කළා, ඒකට කටයුතු කළා, ඒක ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුජ්‍යලයා. ඒතර නායකයෝ කියන කට්ටිය තුලින්ම තමයි ව්‍යවසායිකයෝ බිහි වෙන්නේ. හැබැයි නායකයෙක් කියන්නේ ව්‍යවසායිකයෙක්ම වෙන්න ඕනෙත් නැහැ. ඔබට පුළුවන් නම් සිහිනයක් දකින්න අදට වඩා හොඳ තත්ත්වයක් අපි හැමෝටම ලබා ගන්න. ඔබට ලබා ගන්න, ඔබගේ පවුලේ උදවියට ලබා ගන්න, ඔබගේ ගමට රටට ලබා ගන්න, ඔබගේ ව්‍යාපාරට ලබා ගන්න, ඔබගේ සමාජයට ලබා දෙන්න, මේ පෘථුවියට ලබා දෙන්න. අන්නේ පුජ්‍යලයා සිහින දකින්න පුළුවන් පුජ්‍යලයා තමයි නායකයා වෙන්නේ. හැබැයි සිහින දකින්න පළියට නායකයෙක් වෙන්නේ නැහැ. ඔහුට පුළුවන්කම තියෙන්න ඕනි ඒ සිහිනේ දැක්මක් බවට පත් කරගන්න. ඒ දැක්ම අරමුණක් ගෝල් එකක් ස්පෙસિෆික් ගෝල් එකක් බවට පත් කරගන්න. ඒ අරමුණ ඇති කරගන්න උපායක් කල්පනා කළා අනිත් අයගේ සහයෝගය අරගෙන ඒ පළවෙනි ස්ටෙප් එක තියන්න බය නැතුව පුළුවන්කම තියෙන ඕන නායකයාට. ඒ පළවෙනි ස්ටෙප් එක තියලා දෙවෙනි ස්ටෙප් එක තියද්දි බාධක රාශියක් එනවා. ඒ බාධක කොච්චර ආවත් ඒ බාධක මැඩගෙන ඒ බාධක ශක්තියක් කරගෙන අනිත් අයගේ සහයෝගය අරගෙන අනිත් අයවත් එනර්ජයිස් කරලා අනිත් අයගේ ශක්තිය අරගෙන අනිත් අයගේ දක්ෂතා පාවිච්චි කරලා අනිත් අයගේ කුසලතා පාවිච්චි කරලා කෙසේ හෝ තමන්ගේ ගමන ගිහිල්ලා අර හිතපු දේ ලබා ගැනීමේ හැකියාව තමයි නායකයා කියන්නේ. එහෙම කරද්දී නායකයා තමන් පිටිපස්සේ ඉන්න අනුගාමිකයින්ගේ දක්ෂතා පාවිච්චි කරන ගමන් ඒගොල්ලන්ට ක්‍රෙඩිට් එක දෙන ගමන් ඒගොල්ලන්ව ඇප්‍රීෂিয়েට් කරන ගමන් ඒගොල්ලන් උනන්දු කරන ගමන් තවත් නායකයෝ 100,000 ගාණක් බිහි කරනවා. නායකයාට පුළුවන් වෙන්න ඕනි තවත් නායකයෝ 100,000 ගාණක් බිහි කරන්න.
ඉතින් එක නායකයෙක් කියන්නේ එක ප්‍රශ්නයක් විසඳන ගමන් තවත් නායකයෝ 100,000 ගණනක් බිහි කරන පුජ්‍යලෙක්. දැන් ඔබ බලයි හැමෝටම නායකයෙක් වෙන්න පුළුවන්ද කියලා. මිතුරුනි හැමෝටම නායකයෙක් වෙන්න පුළුවන්. අපි හැමෝටම තියෙනවා ස්වභාව ධර්මයෙන් දීපු තෑග්ගක්. ඒ තෑග්ග මුලින්ම හොයා ගන්න ඕනේ. ඔය තෑග්ග හොයාගත්තේ නැතුනම තමයි ඊර්ෂ්‍යාව කුහකකම ඇති වෙන්නේ. අනිත් අය මේක කරනවා එතකොට අනිත් අය මං කරපු තැනට එයි. මොකද අපි දන්නේ අපේ තෑග්ග මොකද කියලා. ගිෆ්ට් එක මොකද්ද? අපිට දීලා තියෙන ගිෆ්ට් එක මොකද්ද? අපේ අධ්‍යාපනයෙන් හරියටම කරන්න ඕනි දූ දරුවන්ට තම තමන්ට දීලා තියෙන තෑග්ග හොයාගන්න උදව් කරන එක. හැබැයි කරන්නේ වෙන දෙයක්. හැබැයි එහෙම කළාට අපි අධ්‍යාපනයට බැනපනින්ද හරියන්නේ නැහැ. සාමාන්‍ය ෆෝමල් අධ්‍යාපන ලබන ගම අපි බලන්න ඕනි අපිට තියෙන සුවිශේෂ දක්ෂතාවය මොකද්ද? ඒ සුවිශේෂ දක්ෂතාවය කොහොමද අපි පාවිච්චි කරන්නේ? කොහොමද අපි පාවිච්චි කරන්නේ? ලංකාව ශාස්ත්‍රීය රටක් කරන්න, සමාජයට මෙහෙවරක් කරන්න, ගමට රටට අපේ පවුලට මෙහෙවරක් කරන්න. අන්නේ හැඟීම් පද්ධතිය, අන්නේ හෙල්පින් මයින්ඩ්සෙට් එක, ඒ මෛත්‍රී සහගත සිතුවිල්ල, මගේ දක්ෂතාවය කොහොමද මම පාවිච්චි කරන්නේ? අනිකාට සේවයක් කරන්න. අන්නේ සිතුවිල්ල ඇති කරගෙන සිහිනයක් හදාගෙන දැක්මක් හදාගෙන අරමුණක් හදාගෙන එක ස්ටෙප් එකකින් පටන් අරගෙන කුහක නොවි ඉරිස සහගත නොවි අනිත් හැමෝගෙම දක්ෂතා පාවිච්චි කරමින් ගමනක් යන්න පුළුවන් නම් ප්‍රතිඵලයක් ගන්න කැප වෙන්න පුළුවන් නම් අන්නේ පුජ්‍යලයා තමයි නායකයා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ රංගික හරියටම කිව්වා වගේ අපිට නායකයෝ හරිම විරලයි. අපිට ඉන්නේ පරිපාලකයෝ සහ කළමනාකරුවෝ. කළමනාකරු කියන්නේ බොස් කියන දේ කරන එක්කෙනා. එහෙයියෙක් බොස් කිව්වොත් මේක කරන්න කියලා ඒක කරනවා. ඒක අභියෝගයට පත් කරන්නෙත් නැහැ. ඇයි ඒක මේ කියන්නේ කරන්න කිව්ව කියලා අහන්නෙත් නැහැ. කියපු දේ කරන පුජ්‍යලයා තමයි මැනේජර් කියන්නේ. හැබැයි අනාගතේ මේ මැනේජර් රෝල් එක ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් වලින් ලබා ගන්නවා. ඒතර අනාගතේ මැනේජර්ස්ලට පරිපාලකින්ට chance එකක් නැහැ. AI කෘත්‍රිම බුද්ධියෙන් ඒ කාර්යය කරවන්න පුළුවන්. ඒතර අනාගතයේ වැඩියෙන් තියෙන්නේ නායකින්ට අලුත් විදිහට හිතන අයට ඉනෝවේටිව්ලි නිර්මාණශීලී හිතන අයට හොඳ හොඳ හදවතක් තියෙන අයට සමාජයට මෛත්‍රී සහගත අයට අනිත් හැම කෙනෙක්ම දක්ෂතා අගයන්න පුළුවන් අයට ඒ දක්ෂතා ඇගෙව්වොත් විතරයි ඒ දක්ෂතාවලින් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. සැබෑ නායකයා කියන්නේ හැමෝගෙම දක්ෂතාවයක් තියෙන කියලා දන්න ඒ දක්ෂතාවයන් හරියට උත්ප්‍රේරණය කළා ඒ හැම දක්ෂතාවයක්ම ගමනක් යන්න පාවිච්චි කරන පුජ්‍යලයා. පරිපාලකයා කියන්නේ සුද්දා ඉන්ට්‍රොඩියුස් කරපු ඇඩ්මිනිස්ට්‍රේටර්. ඒගොල්ලෝ අපිට අවශ්‍ය නැහැ. පරිපාලකයෝ ඕන් තරම් හදන්න පුළුවන්. කළමනාකරුවෝ ඕන් තරම් හදන්න පුළුවන්. ඒක අනාගතේ ටෙක්නොලොජි කරන්නේ. හැබැයි අපිට අවශ්‍ය නායකයෝ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් සමාජයේ සිතුම් පැතුම් තේරුම් ගන්න පුළුවන්. අනිත්‍යගේ අමාරුව තේරෙන යමක් කරන්න ඕනි කියන ඇම්ම තියෙන උණ තියෙන ගාය තියෙන හොඳ දැක්මක් තියෙන කැපවීමෙන් වැඩ කරන්න පුළුවන්. තමන්ට ආවේනිකව ඉනිෂියේටිව්ස් ගන්න පුළුවන් අනිත්‍යගේ බලපෑමකින් තොරව. අන්නේ අයක තමයි නායකයෝ කියන්නේ. අපිට ඕනි නායකයෝ කළමනාකරුවෝවත් පරිපාලකයෝත් නෙමෙයි. හැබැයි නායකත්වයේ ඇස්සේ චුට්ටක් කළමනාකරණය සහ පරිපාලනය ඕනි. ඒක මැනේජ් කරගන්න. හැබැයි බිග් පිච් එක තියෙන්න ඕනි. ફોකස් එක තියෙන්න ඕනි නායකත්වයට. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් නායකයෝ වැඩියෙන් බිහි කරන්න පුළුවන් විතර මේක හැතුරුවොත් විතරයි අපිට රටක් විතර කොට දාන්න මේ රට කොට දාන්න පුළුවන්. දැන් යන පවතින අධ්‍යාපන ක්‍රමෙන් හදන්නේ නායකයෝ නෙමෙයි ගිරව් කටපාඩම් කළා උපාධියක් ගන්න වෘත්තීය සුසුකම් ගන්න කිසිම නිර්මාණශීලීත්වයක් නැති හැමෝටම yes sir එහෙයි කියන කට්ටිය බිහි කළොත් අපිට රටක් විතර ගොඩ එන්න බෑ. ඉතින් නායකයෝ තමයි අවශ්‍ය. රටක් විදියට අපිට ගොඩ එන්න ඕන නම් සමාජයක් විදියට අපිට ගොඩ එන්න ඕන නම් අපි අපේ සෞභාග්‍ය කරා යන්න ඕන නම් වැඩියෙන් අවශ්‍ය නායකයෝ හැමෝටම මොන හරි ශ්‍රේෂ්ඨයකින් නායකයෙක් වෙන්න අනිවාර්යයෙන්ම පුළුවන්. බොහොමත්ම ස්තුතියි රනිල්. අපි සිහින දැකිය යුතුයි. සිහින දකින්නවා කියන්නේ මේ රෑ හීනේ ඇඳේ නිදාගෙන ඉන්නව නැත්නම් දවල් හීන දකින්නවා කියන එක නෙමෙයි. අපි සිහින දැකිය යුතුයි. සිහින යථාර්ථයක් බවට පරිවර්තනය කර යුතුයි. අපි සිහින දැකිය යුතුයි. අපිව නිදි කරන්නේ නැති. මම හිතන්නේ ඒක තමයි වැදගත් වෙන්නේ. රනිල් නායකයෝ ගැන ලස්සන කතාවක් කිව්වා. නායකයෝ කියන්නේ මේ එක ප්‍රශ්නයක් විසඳනකොට තව ප්‍රශ්න ගාණක් විසඳන්න පෙරම් පුරන විසඳන්න ප්ලෑන් කරන මේ පිඹුරුපත් අනින පිරිසක් තමයි නායකයෝ කියන්නේ. පාලකයෝ කියන හරි නිර්වචනයක් නොදී රනිල් සමහරලාට ඒක කරන්නත් ඇත්තේ රනිල් පාලකයෝ ගැන සහ නායකයෝ අතර වෙනස මෑත ඉතිහාසයේ ඉතාමත් හොඳින් තේරුම් ගන්න යන හින්දා මම කිව්වා ඉතින් රනිල් කියපු දැනීම පාලකයා කියන්නේ කවුද කියන්නේ පාලකයා කියන්නේ රනිල් එක ප්‍රශ්නයක් විසඳන්න උත්සාහ කරන ගමන් තව ප්‍රශ්න 1000ක් හදන මිනිස්සෙක් තමයි ලංකාවේ අද ජීවත් වෙන පාලකයෝ කියලා කියන්නේ.
අපි ඒක පැත්තකින් තියමු. අපි අර සිහින ගැන කතා කරානේ, ඒ වගේම රනිලුත් කතා කරපු දෙයක් තමයි කියපු දෙයක් තමයි මේ සුද්දගේ කතාව ආය ඇදිලා ආපු හින්දා මම කිව්වදී මේ දැන් මම මේ සුද්දගේ කතාව මේ යම්කිසි විදියක මේ निराකරණය කරන්න ඕනේ. මම හිතපු සුද්දගේ කතාව මොකක්ද කියලා. මම කිව්වා අපි ජීවත් වෙන්නේ මේ සුද්දගේ ලෝකේ, සුද්දගේ රටේ තාම කියලා. මොකද එහෙම කියන්න හේතුව අපි තාම තාම හිතින් හිතාගෙන නැහැ. අපිට තියෙනවා භෞතිකව අපිට ලැබිලා තියෙනවා නිදහසක් 1948 පෙබරවාරි 4 වෙනිදා සිංගප්පූරිය උඩට උස්සලා අපි නිදහස සැමරුවා. ඒක හරි. ඊට පස්සේ අපි එදා සුද්දාට ඊට ඉස්සෙල්ලා වෙනකන් අපි සුද්දාගේ යටතේ හිටියා. එදායින් පස්සේ අපි බාගෙන සුද්දාගේ යටතේ හිටියා යම්කිසි කාලයක්. දැන් අපි සුද්දාගේ සම්පූර්ණ නිදහස් කියලා කියනවා භෞතිකව. නමුත් හිත ඇතුලේ අපි ජීවත් වෙන්නේ තාම සුද්දාගේ රටේ. සුද්දාගේ රටේ සුද්දා තාම සුද්ද ලංකාව පාලනය කරනවා කියලා හිතාන තමයි අපි වැඩ කරන්නේ. මොකද අපි රාජකාරියට ගියාට පස්සේ අපි මේ වැඩ කරන්නේ සුද්දට. එහෙම නැතු අපේ රටට නෙමෙයි. එහෙම අපි අපේ රටේ වැඩ කරා නම් අපි ගන්න පඩියට වඩා 1 රුපියලක් හෝ මේ රටට දායකත්වයක් දෙන්න උත්සාහ කරනවා. 8 5 8 4 වැඩ කරන චරිත බවට පරිවර්තනය වෙන්න බෑ සුද්දගේ රටේ වැඩ කරේ නැත්තම්. අපි වැඩ කරන්නේ සුද්දගේ රටේ. අපි මේ රටෙන් ගත්ත දේ අපි කතා කරන්නේ අධ්‍යාපනය ගැන කතා කරන්නේ නිදහස් අධ්‍යාපනය ගත්ත දේ ටෙක්ස්ට් බුක් මේ අපේ අච්චු පොත් ටිකේ ඉඳලා ඇඳුමේ ඉඳලා පාසල් වල ඉඳලා මේ අපි දෙන හැම ලයිට් එකට වතුර බින්දුවර මේ හැම දෙයකටම රටේ බදු ගෙවන මිනිස්සු සල්ලි ගෙවනවා. ඒතකොට අපි දවස ගාන ඉස්කෝලේ යන පහුගිය දවස් ටිකේ අවුරුද්දක් එකමාරක් ඉස්කෝලේ ගිහින් ඉඳන් ණය පොඩ්ඩක් ගෙවිලාදී දැන් ඉන්න මේ දරුවන්ගේ නමුත් අපේ උර මත ලොකු ණයක් තියෙනවා. මොකද අපිට අධ්‍යාපනය ලබා දුන්නේ මේ රටේ. ඒතකොට එහෙම ණය අරගෙන ඉගෙනගෙන අපිට ඒක අනිත් අතට දෙන්න බැරි නම් ආයේ තේරුම් ගන්න දෙන අපි ජීවත් වෙන්නේ සුද්දගේ රටේ. ඌදීපු හින්දා අපි ඉගෙන ගත්තා. අපිට මොකෝ මේක වැඩක් නැහැ. අපි මොනවා කරත් ඌටනේ යන්නේ කියලා හිතන මානසිකත්වයක යටත් විද්ද මානසිකත්වය තමයි අපි ජීවත් වෙනන්නේ. ඒකයි මම කිව්වේ අපි ජීවත් වෙන්නේ තාම සුද්දගේ රටේ කියලා. ඉතින් ඔය සුද්දගේ රටේ ජීවිතෙන් එළියට එන නම් අපි නැවත නිෂ්පාදනාත්මකයකට ආයුතු අපි අලුත් දේවල් හදන්න ඕනේ. අලුත් දේවල් පිටරටට යවන්න ඕනේ. අන්න එදාට තමයි ඩොලර් ලංකාවට එන්නේ. එහෙම නැතුව මේ රුපියල් 5000 කොල ටික මේ මහ බැංකුව ඇතුලේ දාලා අච්චු ගහුවට මේ රට සංවර්ධනය කරන්න බෑ. එහෙම රට සංවර්ධනය කරන්න පුළුවන් කියලා හිතනවා නම් වියතුන් ඒක මහා ගුණකමක්. මම හිතන්නේ නැහැ තාරුණ්‍ය තරම් මෝඩයි කියලා. මොකද තාරුණ්‍ය අද හිතනවට වඩා ගොඩක් වෙනස්. අධ්‍යාපනය ඇතුලේ නායකයෝ බිහි කරගන්න බෑ රනිල්. ඒක පවතින අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ වෙන්න පුළුවන්. නමුත් නායකයෝ බිහි ඇතුලේ සමාජයේ ඇතුලේ සමාජගත කළ යුතුයි අපේ තාරුණ්‍ය. ඒ වගේම තාරුණ්‍යට සමාජගත වෙන්න බැර නම් අපි කිහිල්ලා හරි ඔවුන්ට මේ නායකත්වයේ දිය යුතුයි. මම කිව්වා මේ අපි අර මේ ගන්නවට වඩා දෙන්න ඕනේ කියලා. අපි රුපියල් ලක්ෂයක් හම්බ කරනවා නම් මේ රට ඇතුලේ ලක්ෂ ධන රුපියලක් අපි හැමෝම කරන්න බැරි නම් මේ රට කවදාකවත් සංවර්ධනය කරන්න බෑ. ලක්ෂයක් ගන්න ගමන් අපි 99999 නම් මේ රට ඇතුළට දෙන්නේ. තේරුම් ගත යුතුයි මේ රට යන්නේ පල්ලෙහාට. එහෙම දෙන ගමන් මොන්න කතා කරත් රට සංවර්ධනය කරනවා කියලා එක පුස්සක්. ඉතින් එතනදී තමයි මේ නියම ව්‍යවසායකත්වය වැදගත්කම එන්නේ. නියම ව්‍යවසායකයා එළියට එන්න ඒ කතාව ඇතුලේ තමයි ව්‍යවසායකයාට වපසරියක් නිර්මාණය වෙන්නේ. ඉතින් සහන් කියන්නේ එහෙම චරිතයක්. සහන් එහෙම චරිතයක් නම් අපි සහන්ගෙන් ඉගෙන ගත යුතු දේවල් අනන්තයි අප්‍රමාණයි. මොකද මේ තරුණයා ව්‍යවසායකත්වයට එන්නේ කොහොමද? එනවා නම් එන්න තියෙන බාධක මොනවද? මම කිව්වා අත්දැකීම් කියලා කියන්නේ මේ අපි සමාජයෙන් අත්දැකීම් දිය යුතුයි. එහෙම දෙන්නේ නැත්නම් කියන්නේ ගන්න බැරි නම් ගිහිල්ලා හරි බලෙන් දෙන්න ඕනේ කියන එක. සහන්ට මම කියනවා බලෙන් ගිහිල්ලා දෙන්න සහන්ගේ අත්දැකීම් ටික. මොකද අත්දැකීම් කියන්නේ මේ අත්දැකලා දේවල් අත්විදලා ජීවිතේ වැරදි හරි නිගමනයන් වලට එන්න පුළුවන් පරදින්න පුළුවන් අපේ ඇතුළේම. හැබැයි තව අත්දැකීම් ගන්න ක්‍රමයක් තමයි තව කෙනෙක්ගේ ජීවිතය විඳලා නැත්නම් තව කෙනෙක්ගේ ජීවිතය අධ්‍යයනය කරලා කියවලා ඒකේ අත්දැකීම් ගන්න පුළුවන්. කියවන්නේ නැත්නම් බලහත්කාරයෙන් ළඟට ගිහිල්ලා හරි කියවන්න සිද්ධ වෙනවා අපිට. සහන්ගේ ජීවිතේ වැටිච්ච තැන් අනන්තයි අප්‍රමාණ ඇති. මගේ ජීවිතෙත් එහෙමයි සහන් වැටෙන්න තමයි අපි නැගිට්ටේ. සහනුත් එහෙම වෙන්නේ නැති. සහන් විශ්වාස කරනවා නම් තාරුණ්‍ය බලගන්විය යුතුයි, තාරුණ්‍ය ව්‍යවසායකත්වයට යා යුතුයි කියලා. සහන්ගේ අත්දැකීම් එක්ක කියන්නකො බලන්න මේ තාරුණ්‍යෙට එතනට යන්න දෙන කෙටිම මඟ මොකද්ද? අපි කෙටිම හොයන්න හරි මාසයි. හැමදාම විභාගෙට පොඩි ෂෝට් නෝට් එකක් ගහගෙන තමයි විභාගෙට ගියේ. ඉතින් අපි පොඩි ෂෝට් නෝට් එකක් දෙමුකෝ සහන් මේ පොඩි කුප්පියක් එක්ක පොඩි ෂෝට් නෝට් එකක් ගහලා දෙමුකෝ අපේ ළමයින්ට, අපේ තාරුණ්‍යට කොහොමද තරුණ ව්‍යවසායකෙක් බවට පරිවර්තනය වෙන්නේ? ඒක ඇතුලේ රට සංවර්ධනය කරන දායකත්වය දෙන්නේ කොහොමද කියලා සහන්. බොහොම ස්තුතියි මහාචාර්යතුමා. ඇත්තටම ඒ කියන්නේ මේක මෙහෙමයි කියලා කියන්න එකක් නැහැ. මොකද ඒක පුද්ගලානුව වෙනස් වෙන ඇත්තම කතාව කිව්වොත්. අංක 1 හැමෝම ඇතුලේ ව්‍යවසායකයෙක් ඉන්නවා. ඒක මම ඉස්සෙල්ලාම කියන්න ඕනේ. හැමෝම ඇතුලේ ව්‍යවසායකයෙක් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ මම කලිමුත් කිව්වා වගේ මේක මේ අධ්‍යාපන ක්‍රමයේ හෝ සමාජ ක්‍රමයේ ඇතුලේ මරලා දාලා තියෙන ව්‍යවසායකයා. පොඩි කාලේ ඉඳලා මරලා දාලා තියෙන. මම ගැන කිව්වොත් මගේ අත්දැකීම ෂෙයා කරන්න කිව්ව නිසා මම ගැන කිව්වොත් මම ව්‍යවසායකයෙක් වෙන්න පටන් ගත්තේ අත්‍තරම මට අවුරුදු මම හිතන්නේ 10 11 වගේ.
ඒ වගේ කාලෙදි. ඒ කියන්නේ ව්‍යවසායකත්වය කියන්නේ සල්ලි හෙවීම නෙවෙයි. ඔන්න ඔතනයි පටලගෙන තියෙන්නේ මිනිස්සු. සල්ලි කියන්නේ අවුට්කම් එකක් විතරයි. ඒක නැතුව සල්ලි කියන්නේ ફોකස් කරන හබාගෙන ආයුධ දෙයක් නෙවෙයි සල්ලි කියන්නේ. මුදල් කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. මුදල් කියන්නේ දැන් මුදල එහෙම හබාගෙන ආයුධ දෙයක් නම් පවතින දෙයක් නම් ඒකේ වටිනාකම වෙනස් වෙන්න විදිහක් නැහැ නේද? ඒක එකම තැනක තියෙන්න බෑ. එකම ගානක තියෙන්න බෑ. හැබැයි ඒක පවතින්නේ නැති නිසායි. ඒක හබාගෙන ආයුධ දෙයක් නොවෙන්නේ. ඉතින් අපි හබාගෙන යන්න ඕනේ පැෂන් එක. එතකොට අපිට නොයිකුත් බාධා කියනවා. දැන් මගේ ජීවිතය ගත්තොත් ඇත්තටම මම පටන් ගත්තේ නුවරඑළියදී. මගේ ගම නුවරඑළිය. ඉතින් මම ගමේ කොල්ලෙක් ඇත්තටම ගමේ ඉඳලා ඒ කාලේ තමයි ඇත්තටම ඔය ව්‍යවසායකත්වය පටන් ගත්තේ. ඒ කාලේ දන්නේ නැහැ මේක ව්‍යවසායකත්වය කියලා. ඇත්තටම මම හරිම මෑතකදී මේ ව්‍යවසායකත්වය සහ මම ව්‍යවසායකයෙක් කියලා දැනගත්තේ ඇත්තටම. මම මේක ළඟදී වෙනකන් දන්නේ නැහැ. මේ එහෙම එකක් කියලා මම. මොකද දැන් අර රැල්ලක් හදලා තියෙනවා. ව්‍යවසායික රැල්ලක් හදලා තියෙනවා. හැබැයි ඉතින් ඒ කවුරුත් ඇත්ත ව්‍යවසායකයෝද මොකක්ද ඒගොල්ලන් කරන්න කියලා දන්නවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මට කියනවා ඉතින් මම ව්‍යවසායකයෙක් කියලා ඒ හින්දා ඉතින් මම කතා කරනවා. ඉතින් මම දැන් කතා කරොත් මගේ පොඩි කාලේ ගත්තොත් මම ඉස්සෙල්ලාම ව්‍යවසායකයෙක් විදිහට කරේ අපේ ගෙදර මල් පැල හදලා තිබ්බා. ඉතින් ඒ දේවල් මම දැක්කා මල් පැල විකුණන්න පුළුවන් සංසාරක වෙනවන වරිණේදී ඒගොල්ලන්ට විකුණන්න පුළුවන් කියලා. අපේ ගෙදර කට්ටියත් ඒ විකුණනවා අම්මලා එහෙම. ඉතින් ඒක දැකලා මාත් විකුණන්න ගත්තා. පළවෙනි දේ මම ඕක තමයි කරේ. ඒකේ මුදලක් ආවා හැබැයි අවුට්කම් එකක් ඉතින්. හැබැයි මම කරේ මල් හදන එක ආසාවෙන්. නැතුව මල් පැල හදන එක මල් පැල වැඩි කරගන්න එක තමයි මම ආසාවෙන් කරේ. නැතුව මට කිසිම වෙලාවක එකෙන් සල්ලි හොයන්න ඕනේ නැහැ. එක කාලේ යම් කාලෙකදී මට මුදල් අවශ්‍යතාවයක් ඇති වුණා. මුදල් ඕනි කියලා. හැබැයි අරක කරේ මුදල් පදනම් කරගෙන නෙවෙයි. ඒක එක. ඊට පස්සේ ගත්තට පස්සේ මට දැනුණා මගේ පැෂන් එකක් තියෙනවා කියලා. මං ආස දෙයක්. මට නිදා ගන්න නැතුව එල්ලි වෙනකන් හරි කරන්න පුළුවන්. දැන් මම පැෂන් එක කියන එක මම අර්ථ දක්වන්නේ එහෙමයි මට අනුව පැෂන් එක කියලා කියන්නේ අපිට එල්ලි වෙනකන් උනත් ඇහැරගෙන කිසිම මහන්සියක් නොදැනි කරන්න පුළුවන් යම් දෙයක් තියෙනවනේ ඒක තමයි තමන්ගේ පැෂන් එක. අනිවාර්යෙන් හැමෝටම එහෙම දෙයක් තියෙනවා. ඒකට මම පොඩ්ඩක් අනික් කතාවට යන්න කලින් මැදින් දෙයක් එකතු කරන්න. පැෂන් එක මිනිස්සු පටලගෙන තියෙනවා. රැල්ලක් එක්ක රැල්ලට යන මොන හරි දෙයක් තියෙනවා ආයෙක තමයි මට පුළුවන් කියලා කරන්න ගන්න. දැන් ගොඩක් කට්ටිය දැන් මේ අන්තර්ජාලය ඔස්සේ මුදල් හම්බ කරන වැඩේට දැන් ගොඩක්ම තාරුන්නේ යනවා. මම හිතන්නේ ඉතාලම විශාල ප්‍රමාණයක ඒක හොඳ රැල්ලක්. මම කියන්නේ නැහැ ඒක වැරදි කියලා. හැබැයි එතන ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් කට්ටිය යම්තා දුරට ගිහිල්ලා එතනින් වැටෙනවා. යම්තා දුරට ගිහිල්ලා ඒක නතර කරනවා. ඒකට හේතුව ඒ තමන්ගේ පැෂන් එක නොවීම. තමන්ගේ පැෂන් එක මොකද? තමන්ට එල්ලි වෙනකන් ඇහැරගෙන කිසිම මහන්සියක් නොදී ආසාවෙන් කරන්න පුළුවන් දේ දන්නේ නැහැ ඒගොල්ලෝ. හොයාගන්නේ නැහැ ඒක. හේතුව ඒගොල්ලන් අර යන්නේ රැල්ලත් එක්ක. එහෙම තමයි අපිව පුරුදු කරලා. ඉතින් අපි හොයාගන්න පැෂන් එක. ඉතින් මම ආයෙනවා මගේ කතාවට මම ඉතින් දැනගත්තා මට පැෂන් එකක් තියෙනවා කියලා අලුත් දේවල් හදන්න. මම කැමති හැම වෙලේම මොන හරි දෙයක් හදන්න. මම දැන් වුණත් මම කැමති මොන හරි දෙයක් හදන්න අලුතින් දෙයක්. දැන් වුණත් දැන් මගේ කම්පැනි එකේ දැන් ඉන්ජිනියර්ස්ලා වැඩ කරනවා. ඒගොල්ලන් අලුත් දේවල් හදනවා. හැබැයි ඒත් මට බෑ නිකන් ඉන්න. මට ඒගොල්ලෝ මැනේජ් කරලා මට පාඩුවේ පැත්තකලා ඉන්න බෑ. මට තවත් මොන හරි දෙයක් හිතන්න ඕනේ, හදන්න ඕනේ. මට එහෙම නැතුව ඉන්න බෑ. ඉතින් මම දැන් තේරුම් ගත්තා මගේ පැෂන් එක තියෙන්නේ මෙන්න මෙතන. මොන හරි දෙයක් හදන එකේ තමයි මගේ පැෂන් එක තියෙන්නේ. ඊට පස්සේ මම ඒ කාලේ ඉඳලා මම පටන් ගත්තා හදන්න අලුතින් දේවල්. එක මොන හරි දෙයක් හිතනවා හදනවා. ඉතින් ඒකත් එක්ක ඒ පැෂන් එක ෆලෝ කරපු නිසා මට දැනුණා තව දෙයක් තමයි මේ අධ්‍යාපන ක්‍රමය ඇත්තටම. මම ඉගෙන ගත්ත අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මම නුවරඑළියේ ඉගෙන ගත්ත අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මෙන්න මේ දේවල් හදන එකට කිසිම සපෝට් එකක් නැහැ ඇත්තටම. ඒ දේවල් හදන එකට කිසිම උදව්වක් නැහැ. ඒක තව පහත් කරන්න ඇත්තටම බලන්න. ඒ කියන්නේ මේ ඉගෙන ගන්න ටික ඉගෙන ගන්න ඕන එක හැමෝටම බෙදන්න එකම හැන්දේ. මෙන්න මේ හැන්දෙන් බෙදෙන ටික කාපන් කාලා හිටපන්. මේක කාලා හැදියන්. උඹට මේ ඊට වඩා දෙයක් හොයාගෙන කන්න බෑ. ඔන්න ඔය විදිහට තමයි ඔය මානසිකත්වය තමයි හදන්නේ ළමයි. ඔය විදිහට තමයි අපිව හදන්නේ පොඩි කාලේ ඉඳලා. ඉතින් මට තේරුණා එහෙම හරියන්නේ නැහැ. ඒගොල්ලන් ඕන විදිහට කියදෙන්. හැබැයි මම මගේ ඉඩියක් හොයා ගන්නවා. තමන් එතනදී ඇත්තටම දැඩි තීරණයක් ගන්නවා. අර දැන් ප්‍රොෆෙසර් අංගිය කලින් කිව්වා වගේ තාරුණ්‍ය කියලා කියන්නේ මේ පරාද වෙන જાතිය කට්ටියක් නෙවෙයි. අපි දැනග අපිට හැකියාවක් තියෙන්න ඕන. අපිට ශක්තිය තියෙන්න ඕනේ. නෑ මේක මෙහෙම නම් යන්නේ අපි ඒක වෙනස් කරනවා. මේක මේ විදිහට යන්න දෙන්නේ. අපි මේ කවුරුත් දෙනකම් බලන් ඉන්නේ. අපිට මේ ගුරුවරු ඇවිල්ලා උගන්වනකම් බලන් ඉන්නේ. අපිට අවස්ථාව හැදෙනකම් බලන් ඉන්නේ. අපි හදා ගන්න අවස්ථාව කියලා. ඔන්න ඕක ඊට පස්සේ මට හිතලා මම ඊට පස්සේ පටන් ගත්තා මම එක දේවල් හදන්න. ඒත් එක්ක මම O level කරන කාලේ මගේ පළවෙනි මෘදුකාංගය ඒ කියන්නේ මම මෘදුකාංග හදන්න පටන් ගත්ත ඇත්තටම මම 6 ශ්‍රේණිය වගේ ඉන්න කාලේ වගේ මම පටන් ගත්තා. ඒකට හේතුව නැත්තම් මට මෘදුකාංග හදන්න කිසිම දවසක ඕන වුණා. මට ඕනේ මොනවා හරි හදන්න. ඉතින් ඒ හැදිල්ලත් එක්ක මට ඊට පස්සේ පරිගණකයක් හම්බුණා. ඒක හම්බුනාට පස්සේ මම හිතුවා ඉතින් මේකෙන් මෙහෙම දේවල් හදන්න පුළුවන්. එහෙනම් මගේ පැෂන් එක කියලා මම දන්නේ ඒක මම කැමති හදන්න මොන හරි ඒක තමයි මට එලිවෙන්න කරන්න පුළුවන් දේ. ඉතින් මම ඒකත් එක්ක මෘදුකාංග කියලා එකක් තියෙනවා හදන්න පුළුවන් කියලා පටන් ගත්තා. ඒකත් එක්ක මම අර 2011 දී අතරම මම O level කරන කාලේ මම පළවෙනිම මගේ මෘදුකාංගය ඒ කියන්නේ විකුණන්න පුළුවන් මෘදුකාංගයක් හැදුවා. ඊට කලින් ඉඳලා මෘදුකාංග හැදුවා. ඒකත් එක්ක පටන් ගද්දි මම ඒ කාලේ හිතුවා මේක විකුණද්දී මෙන්න මෙහෙම නමක් දාන්න ඕනේ මේකට.
මොකක් හරි කම්පැනි එකක් කියලා. ඒ කාලේ මම ඊට පස්සේ දැනට මගේ ආයතනයේ පාවිච්චි කරන නම දාලා ඒක මම ඊට පස්සේ වෙළඳ පොළට දුන්නා. ඇත්තට මේක විකුණුවා. ඉතින් එතනින් පටන් ගත්ත එක මම කවදාවත් ඒ කාලෙවත් මං හිතුවේ නෑ මෙහෙමයි මං ව්‍යවසායකයෙක් මට මේ සල්ලි ඕනේ එහෙම කියලා. හැබැයි මම කරේ මං ආස දෙයක් කරන එක. මං ආස දෙයක් මං ෆලෝ කරා. ඒක කරලා අන්තිමට ඇවිල්ලා මම දන්නේ නැතුව ඇත්තටම මම එහෙම ලොකුවට මටත් හීනයක් තිබ්බා. ඇත්තටම ඩොක්ටර් අනිල් කිව්වා වගේ මටත් හීනයක් තිබ්බා ඒ කාලේ. මේ වගේ දෙයක් ඉන්න ඕනේ කියලා. හැබැයි ඒක මෙහෙමමයි 100% කියලා නැහැ. හැබැයි හීනයක් තිබ්බා. ලොකු දේවල් කරන්න හීනයක් තිබ්බා. දැන් ගමේ ඉඳලා ඊට වඩා දෙයක් අපිට කරන්න පුළුවන්. ඊට වඩා දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මටත් පොරක් එන්න ඕන නෑ ඇත්තටම. මටත් අර කිව්වගේ චරිතයක් එන්න ඕනේ වුණා. ඉතින් ඒක තමයි තිබ්බ හීන. ඉතින් ඒක ෆලෝ කරන මං ආස දෙයක් කරා. ඒක මාව නිකම්ම ව්‍යවසායකින් බවට පත් කරා. ඔන්න ඔතරයි මිනිස්සු පටල ගන්න. මිනිස්සු ව්‍යවසායකයෝ වෙන්න හදනවා ආස දෙයක් කරන්න නැතුව. ඉතින් ඒකත් එක්ක ඇවිල්ලා ඇත්තටම මම පොඩි කාලේ හීන දැකපු දේවල් අද මං හදනවා. අද මගේ කම්පැනි එකකින් හදනවා. ඒව වෙන රටවල් වලට දෙනවා. ලංකාවට විදේශ විනිමය ගේනවා. ඉතින් අපි ලංකාවට දායක වෙලා තියෙනවා. මොකද මං ඒ කාලේ ඉඳලා ෆලෝ කරා මගේ ෆැෂන් එක. මං ෆලෝ කරා මගේ හීනේ. මං හීන දැක්කා. හීන නතර කරේ නෑ. මිනිස්සු හීන දකින්න බයයි. මොකද හීන දකින්න බය කරලා තියෙන මිනිස්සුන්ව. හීන කියන්නේ හරිම නපුරු දෙයක්. මේ වගේ දේවල් කරන්න පුළුවන් මේ තත්ත්වේ කට්ටියට විතරයි. මේ ලෙවල් එකේ කට්ටියට විතරයි. අපිට බෑ. අපි ගමේ ඉන්නේ නම් අපි මේ විදිහට ඉන්න අපි පල්ලෙහා මට්ටමේ ඉන්න මිනිස්සු නම් අපි ඉන්නේ මේ විදිහට. ඔන්න ඔය විදිහට අපේ හිතට දාලා තියෙනවා. හැබැයි ඒක නෙවෙයි ඇත්ත. හීන දකින්න. මම කැමතියි තව දෙයක් එකතු කරන්න. ඩොක්ටර් අනිල් කිව්වා වගේ අර අපේ තියෙන විශේෂ හැකියාව මම දකින්නේ හීන දැකීමේ හැකියාව. පරිකල්පන හැකියාව. අපේ පරිකල්පන හැකියාව අපි දන්නේ නැහැ. ඒකයි අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ. ඒකයි අනුන්ව පහත් කරන්න බලන්නේ. අනිත් කට්ටියට අපිට වඩා දෙයක් තිබ්බොත් ඒ ගැන අපිට දුකක් ඇති වෙන්නේ. තව හොඳ වචනයක් වානේ. සමාවෙන්න මට ඒ වචනේ මතක නැහැ. එන්නේ ඒ දේ ඇති වෙන්නේ. ඒ තමන්ට දෙයක් තියෙනවා අනිත් කට්ටිය අර කුහකකම ඇති වෙන්නේ. ඒ තමන්ගේ පරිකල්පන හැකියාව තමන් දන්නේ නැති නිසා තමන්ට පරිකල්පන හැකියාව තියෙනවා කියලා තමන් දන්නවා නම් ඒක හරියට පාවිච්චි කරා නම් තමනුත් දන්නවා තමන්ට ඊට වඩා උඩ තැනකට යන්න පුළුවන් සහ අනිත් කට්ටියන් දේ තියෙන දේ අනිත් කට්ටිය දිශා නොකර තමන්ට ලබා ගන්න පුළුවන් කියලා. අන්නේ හැකියාව හරියට පාවිච්චි කිරීමමයි ව්‍යවසායකයන් බිහි කරන්න හොඳ නායකයන් බිහි කරන්නේ. හීන දකින්නන් සහ හීන හැබෑ කරගන්න පුද්ගලයන් බිහි කරන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. කතාවට සහන් දන්නවද අපි ලෝකේ ගත්තොත් ලෝකේ මේ සාර්ථකත්වයේ ව්‍යවසායකයෙක්ගේ සාර්ථකත්වයේ මනින්න ක්‍රම තියෙනවානේ. එක්කෝ එයාගේ වත්කම කොහොමද එයාගේ යටතේ කී දෙනෙක් වැඩ කරනවද ඕකනේ ලෝකේ ව්‍යවසායකයෙක් මනින්න තියෙන සාර්ථක මිනුම් දඬු. සහන් හිතන විදිහට ලංකාවේ හොඳ ව්‍යවසායකයෙක් මනින්න තියෙන මිනුම් දඬු මොනවාද? අංක 1 ලංකාවේ මේක වරද්දගත්ත තැනක් ගොඩක් කට්ටිය පාවිච්චි කරන මෝටර් රථේ අංක 1. හරිද? ඇත්තරම ඒක මටත් ඒ කාලේ තිබ්බ දැන්. මොකද ඒක සමාජයෙන් ඇවිල්ලා තියෙනවා. ඒ කාලේ ඒක නැතුව ව්‍යවසායකෙක් වෙන්නේ නැහැ. පාවිච්චි කරන මෝටර් රථේ අංක 1. ඊට පස්සේ තමන් ඉන්න විදිහ, අඳින පළඳින විදිහ සහ Facebook එකේ සෝෂල් මීඩියා වල දාන පෝස්ට්. ඕවා තමයි දැන් හැදිලා තියෙන්නේ. හැබැයි ඇත්තරම ඕක නෙවෙයි. මම දකින විදිහට මානසික නිදහස සහ කාලය. ඔය දෙක තියෙන්න ඕන. ඔය දෙක තියෙනවා නම් එයා නිකන් ඉඳි. දැන් අපි මුදල් වලින් කතා කරොත් එයා නිදාගෙන ඉද්දී එයාට සල්ලි හම්බ වෙනවා නම් එයා සාර්ථක ව්‍යවසායකයෙක්. එයා මුකුත් නොකර ඉද්දී එයාට සල්ලි හම්බ වෙනවා නම් එයා සාර්ථක ව්‍යවසායකයෙක්. හැබැයි එයා ඒ හම්බ කරගන්නේ ඒ සමාජයට කේන්ද්‍ර දේවල් කරන්නේ තමන්ගේ කාලේ විකුණලා නම් එයා ව්‍යවසායකයෙක් කියන්න බෑ. ව්‍යවසායකයෙක් වුණා සාර්ථක ව්‍යවසායකයෙක් කියලා කියන්න බෑ. එයා තමන්ගේ කාලේ විකිණීමක් ඒ කරන්නේ. වැඩි ගානකට ඉස්සරයි. මම කියන්නද මම හිතන විදිහට සාර්ථක ව්‍යවසායකයෙක් විදිහට ලංකාවේ දකින්න විදිය. ඒක මනින්න පුළුවන් හොඳම ක්‍රමය තමයි Tamanට කොච්චර පිරිසක් ඊර්ෂ්‍යා කරනවද කියලා. ඊර්ෂ්‍යා කරන මට්ටම වැඩි වෙන්න ඌ සිරා පට්ට පොරක්. ඒ වගේම තමයි තමන් ආරණයන් මම මහා සිරා වැඩෙක් මම සිරා චරිතයක් කියලා කියනවට වඩා අන්න අරු වැඩෙක් නෙබන් කියලා කියන පිරිස වැඩි කරන්න පුළුවන් නම් අන්න එදාට ඔහු හොඳ යහපත් ව්‍යවසායකයෙක් විදිහට දකින්නවා ලංකාවේ. මේක තමයි ලොකුම කර්මය. අර කිව්වාගේ සහන් කිව්වාගේ එන්න වාහනේ මොකද්ද අඳින මොකද්ද ෂර්ට් එකේ බ්‍රෑන්ඩ් එක බෙල්ට් එකේ බ්‍රෑන්ඩ් එක මොකද්ද දාන සපත් දෙක කොහොමද කොණ්ඩේ කපන්නේ මොන සැලූන් එකෙන්ද ඕවා සෙකන්ඩරි ෆැක්ටර්ස්. හැබැයි ප්‍රයිමරිම ෆැක්ටර් එක තමයි තමන්ට ඊර්ෂ්‍යා කරන පිරිස වැඩි වෙන්න ඒක ඇතුලේ තමන්ට මිම්මක් හදාගන්න පුළුවන්. තමන් මොන තරම් ලෙවල් එකකට සාර්ථක වෙනවද නැද්ද කියන එක. කිෂෝ එතනින් මම කතාව පටන් ගන්නම්. මම මේ සහන්ගේ කතාවෙන් වැදගත් කාරණාවක් බිහිවුණු මේ එළියට ආව කිෂෝ. ඒක තමයි මේ තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කිරීම. තමන් හොඳ ව්‍යවසායකයෙක් වෙන්න යනවා නම් ව්‍යවසායකයෙක්ගෙන් එහා ගිහලා යහපත් මිනිස්සෙක් නියම මිනිස්සෙක් නිර්මාණය වෙන්න යනවා නම් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. බ්‍රෑන්ඩ් එකක් හදාගන්නවා කියන්නේ අර රංගික කියන පුද්ගලයා අඳින්නේ මෙහෙම
අන්න ඒ විදිහට ඇඳුදී මමත් රංගික කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් කිෂෝ කොණ්ඩේ කපන්නේ මේ විදිහට ඒ විදිහට මම කොණ්ඩේ කැපුවොත් මමත් කිෂෝ වගේ චරිතයක් වෙන්න පුළුවන්. කොහොම හිතන සමාජයක් ඇතුලේ කිෂෝ කොහොමද තමන් බ්‍රෑන්ඩ් එකක් හදාගන්නේ? කොහොමද තමන් වෙන්න උත්සාහ කරගන්නේ? කොහොමද තමන්ටම කියලා බ්‍රෑන්ඩ් එකක් මේ තියෙන සංකීර්ණ සමාජය තුළ නිර්මාණය කරගන්නේ? මම හිතනවා මම අහන ප්‍රශ්නය කිෂෝට සිංහලෙන් අහුවම තේරුණා කියලා. එහෙම නැත්නම් මම ඒක නැවත විස්තර කරන්න උත්සාහ කරන්නම් ඉංග්‍රීසියෙන්. මම හිතනවා කිෂෝට මම තේරුණා කියලා. මගේ ප්‍රශ්නේ තමයි සරලවම ගත්තොත් කිෂෝ කොහොමද තමන්ගේ බ්‍රෑන්ඩ් එක තමන් හදාගන්නේ මේ කියන complicated system එක ඇතුලේ? Okay. Branding is one of the important key aspects because I've been a social activist since 18 years. Okay, because I started my social activist journey back in 2006, which is my first research is teenage pregnancy in plantation community and sexual abuse as well. So I was so young the time that I started. So, but for last 12-13 years, I'm still struggling to implement the idea which I already have. The reason is I didn't brand myself. I didn't put any post on social media. People actually doesn't know who Kishore and how does he exist and stuff. So branding is one of the key aspects. So the major aspect is you have to understand your ultimate target people that you're trying to reach. You have to understand that, because if there's I'm a social activist or I'm doing any social sort of initiative, I'm working towards design thinking concepts. So you have to understand who are the people, those who actually need these help. And second thing is what is the ideal platform which is actually relevant to your idea. So you have to pick one. For example, let's say I do have another cosmetic brand which is called Saban Natural, which I lately designed for support one social initiative. So we are working towards migration related issues. So in order to give sustainable income to the migrant mothers, we came up with a sustainable income idea, which is the handmade cosmetic soap. Okay, so if you, I'm going to take that as an example. So if you take the cosmetic soap for the higher end market, you know, there are less than 1 million people in Sri Lanka, those who actually considered as higher end clients, those who are in Colombo and Colombo suburbs. The second thing, it's female, obviously. So what are the platforms that they're using? Obviously, Instagram. It's not Facebook, it's Instagram. So you have to understand what is the platform these people are using. So third thing is you have to understand what are the current trending topics which is going out there in order to build a customized marketing plan. For example, I think everyone kind of into organics sort of things. Okay, it's became more trendy. Second thing is people like business with social impact stories. They doesn't know whether we are helping these people or not, but they do like the story which is comes with it. Okay, for example, the Starbucks has the story behind them that they are telling that they're going to help the people, those who are in Africa and Ghana. But I have big doubt on that. But people actually love social impact stories. Okay, so you have to make sure what are the things that you put out there, what people actually love. Sometimes it's not fair, but still, if you're working towards brand, you have to tackle these elements in order to reach your product or service or yourself. Okay, it says I'm a social activist and I'm a kind of guy who work towards design thinking, and I do have dull days in my life, but I have to portray myself as I'm an inspired person. Okay, so I need to put posts like, okay, I need to talk relevant topics which is actually related to my field. I need to put posts which is related to them. Okay, so that's how you started to create a brand. I mean, entrepreneurship is a brand. Okay, so what is entrepreneurship? As you said, entrepreneurship is almost showing off. It's not about what you're working on. That's how people get the concept. Okay, so if you want to promote yourself, obviously you have to do that. You have to show off your cars, you have to show off your things that you have. Okay, and I think one of my friends said, Kishore, why don't you get a MacBook? Because people actually, when you do corporate programs, people actually like the people, those who come with MacBook. And actually, I wanted to try it, and I bought myself a MacBook. You won't believe it, I got more programs than usual. People think I'm a guy who's more into hiring clients and stuff. Okay, so sometimes you have to, in order to build your brand, you need to do this for obvious reasons, because you can't go and knock every door and say can't change people. Okay, what you can do is you can
adapt the concept as what mobile phone that we have. As soon as this COVID pandemic came, we started to work towards social initiatives and everything change virtually. So we sort of adapt that concept. So same thing we have to do when it comes to brand. I think brand is like maybe or maybe not kind of situation, but if you want to brand yourself out there, yes, you have to take certain measures. That obviously depends on the ultimate target group that you're focusing on. Thank you, Kishore. I mean, that's really valuable. ඇත්තටම මම අපි කිෂෝ කියපේ ගන්න සරලව කියන්න උත්සාහ කරොතින් සමාජයේ තේරුම් ගැනීම සහ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. අර කිෂෝ කියපු කතාව මේ MacBook එකක් පාවිච්චි කරන්න ගත්තට පස්සේ කිෂෝට අලුත් කස්ටමර්ස්ලා ගොඩක් ලැබුණා. ගොඩක් වෙලාවට මිනිස්සුත් එක්ක ජීවත් වෙන සහ මිනිස්සුත් මත යැපේ මිනිස්සු මත අපි හිතමු යැපෙන කියන වචනේ භාවිත කරද්දී මම හිතන්නේ වැරදි අර්ථකථනයක් වැරදි නැත්නම් වැරදි පැත්තකට මේක ගෙනියන්න පුළුවන්. නමුත් මම කිෂෝම තමයි ඉස්සෙල්ලා කිව්වේ මේ අපි ළඟට එන පිරිස් වලට අපේ මේ බෙනිෆිෂරි කෙනෙක් විදියට නෙමෙයි අපේ ක්ලයන්ට් කෙනෙක් විදියට අපි බලලා අපිට උඩ තැනක තියන්න ඕනේ. ඒතකොට ක්ලයන්ට්ගේ අවශ්‍යතාවය මොකක්ද කියන එක වැදගත් වෙනවා. නමුත් මම මේ විදියට පොඩ්ඩක් ප්‍රශ්නේ ආයේ වෙනස් කරලා අහුවදින් කිෂෝ අපි හිතමු මේ you want to create your own personal brand. I mean, you want to find your own brand not within your enterprise, not within your business community, but within you. What should be the way forward? අපිට අපේ ඇතුලේ තියෙන brand එක හදාගෙන අපේ ඇතුලේ තියෙන සන්නාමය සිංහල වචන එකතු සන්නාමය it's a single term for branding කිෂෝ අපි ඇතුලේ තියෙන චරිතය නිර්මාණය කරගෙන අපේ ඇතුලේ චරිතයක් හදාගන්න යනවා නම් වා කොහොමද ඒක කරගන්නේ කියන එක. How can you develop your own brand, a personal brand, not within the organization, not within your enterprise, not within the business community, but inside you? How can you create your own brand? Kishore, over to you. I think I miss you in a bit. Yeah, that's why I put it in a different way. Okay, so how you create your very own brand? Let's talk about in personal context. I'm not really focusing the business world, but within you, inside you, how can you create your own brand? Okay, so there are some things that we have to consider before you build your brand. Okay, so because so one thing is we do have a big misfortune about what is success. Okay, so we have the steps to become success, which is one is learn, experiment, perform, struggle, and thrive. So biggest mistake that we make, we all would like to be in the thrive zone. Okay, we need those likes, we need those comments, we need those shares, we need those awards, we need everything, but we don't know whether we like the process. Okay, so I've been being with the youth for a long time, and the normal question that I used to ask very frequently is what you wanted to be, and people always come up with something that because it sounds good, not because which is relevant to them. As what Johan said earlier, Hatya always kiyanne mata I want to be a singer. Why you want to be a singer? What sort of dream that you get? And they always says I'm performing right in front of a big crowd and girls are screaming my name. They've been asking autograph and everything. These sort of things they normally come up with. So this is more of an end results concept. Okay, so we are talking about how you want it to be. Okay, so if you wanted to, you have to focus on the system instead in order to maintain a consistency. For example, if you want to be a singer, your dream should be composing a song or writing a song. You should have fun in the process instead. Okay, so we always can push ourselves, but you can't push yourself for a very long time. So we have to make sure that we enjoy the process. That's what I think Johan already mentioned. You have to have fun while we're doing this. If not, you can't maintain a consistency. So people have to understand the process is important and whether we love the process or not. Okay, and it has to be relevant to us. I'll give another story. There's a social researcher who went to a woodcutter and said that you have to come with me and work for me. I'm going to pay double the amount that you normally get. And he went with him and he told that you wanted to use the X, but not the sharper side, but the other side. And the woodcutter said, no, if I do that, I won't able to cut the tree. And he said, that's not what I want.
You do what I says, you'll get double the payment. Okay. So he started to work for a couple of days and he said, I can't do this. I'm going to go home. He said, why? Because you are getting double the payment. He said, I want to see the chips flying on the air. Okay. That because these guys love the process a lot. So make sure that you love your process. Understand what you exactly wanted to do first. Okay, if not, you can't maintain a consistency and you can't do it that for a very long time. If Johan doesn't like what he's doing now, he can't maintain it for a very long time. It's about, it changes in and out. It says, I've been doing a lot of business ventures for more than 12, 13 years, but social activism, working towards social change, I don't want to sugarcoat, I don't want to exaggerate that I want to help people. Obviously not. I'm having fun while I'm doing this. Okay, but when I'm especially doing this design thinking or unleash the potential kind of workshop, I see people always give that look. Oh my God, I'm making this mistake for a very long time. I need that look. That's what give me boost. Okay, so I love my process. So you have to understand what is the process that you're looking for. And second thing, you have to understand there's a concept called fail quick, fail cheap, fail often that we don't use this formula at all. So what is that? Let's say you are inside a garage and start building on a very big PC or whatever it is, very innovation thing. Okay, so you put it out there after 6 months. If the idea fails, you're gonna lose 6 months of effort, 6 months of time or money or whatever it is. What if you put it out there just like that? You design something, put it out there, you try it out. So you are in the motion. So even though if you fail, you don't feel it. Okay, so it will help you to go maintain a consistency. For a very good example, Facebook, they have started, they launched. Okay, so they started to maintain a consistency. They change it over here. It changed a lot now, but still Mark Zuckerberg is in the office that because he loved the process. And second thing is, we need to come up with achievable goals. Okay, so Steve Jobs said, I think Bill Gates says, we overestimate what we can achieve in 1 year, but we can underestimate what we can achieve in 10 years. Okay, we come up with tons of plans that we want to achieve in 1 year, but you can't able to do it. For example, I have my very own example. I'm a very health conscious person, but my line of work requires a lot of traveling. I used to travel a lot, so you can't find the gym always. Okay, so I in and out. I used to go to the gym, then I stop, then I gain weight because my physique. If I don't work out, I started to get weighted. So I couldn't do this. So so one time what I have done is I set a benchmark that I wanted to lose 10 kgs in 3 months. So I started to work out. I used to go to the gym. I used to drink plenty of water. I do everything that helped me to lose weight. And end of 3 months, I have lost 7.5 kgs, but not 10 kg. I got desperate. I got really upset. I stopped going to it because my ultimate goal is 10 kg, but I have lost 7.5 kg. But which is not practical and which is not achievable. So we have to come up with something achievable. I think if I set something like 5 kgs, like I would have happy, like, oh my God, I done it more than 5. Now I have 7.5. So I normally came out from my idea which I already have. So I always want to tell people that please do something which is achievable and try to take small steps, not the big ones. So that's the two. Third one is the most important thing if you want to build a brand is how to understand how to be happy. Okay, so there are two type of people. So one is positive type of people and one is negative type of. One type of people says, I know everything, I'm the best. And the other type of people, I don't know anything, you guys are best. Okay, the both of these things has a similarity, which is both are egos. Both are egos. There are no big differences. So I think self-honesty is one of the key of understanding yourself. You have to be self-honest. You have to be like, I'm good at it, I'm bad at it, I'm average. Okay. So remember when you were a kid, we used to ask all these questions because we wanted to discover everything. Soon as you started to go up, we cover up ourselves. Okay. We always say, Macha, do you know that? I was like, oh, I don't know, but I can't like commit myself without telling no. So I would go with, okay, I know a bit.
Or I always used to cover up things. Do not cover up things. So try to accept what you are. If you're bad at it, accept yourself. Let's say, for example, I'm not good at English. Okay. So if you started to cover up, what you will do, you started to avoid conversation which is in English. You started to go away if people are talking in English. But what if you accept yourself? Now you are in a guilty conscious. You wanted to change it. Oh my God, I'm not good at that. I instantly wanted to change it. So be that kid always. Okay, be that kid, those who ask so many questions, wanted to discover everything, be that kid and try to change it. So what happens soon as you realize by yourself, you will start to change it. Okay, you want, okay, I'm bad in English, so I'm going to change it. So you will instantly start to working on it. So it's always about the process, not about the end results. Okay, because try to believe in the process, because I think I am more of a guy who believe in journey before destination. You have to start your journey before you reach there. You can't motivate anyone. No matter how best that you do a program, the impact will only last long for 6 to 7 months. I think everyone agree on it. Soon as these people go to their normal environmental, no matter what you are doing awareness program, you are doing a career guidance, no, it won't work out. People, soon as people go to their normal environmental, they're still gonna influence by them. Still gonna, everything gonna change them. So what is very important, they have to realize by themselves. So we can't motivate someone, but we can help them to start their process. So that's what the most important thing in order to, you have to understand who you are first, what your capability of, what your weakness, what is your strength first. Then you started to work on it. That's how you create a brand. If it says you can't manipulate for a very long time. Like, have you seen a guy who normally goes to the gym every day, and you can't actually let's say a guy started to go to the gym very newly, and he started to act like that he's going to the gym. He normally walks like it. he will show off that I'm going to the gym and stuff. But can he, if he do that for a very long time period, like 1 or 2 years, you might see a physical change on him, but he won't do the same thing because he can't manipulate for a very long time. So people have to understand what your capability is. So because if you are being fake someone, you will start to believe that is reality. So that's not the reality. Try to understand yourself first. So that is your brand. That's what is your brand. So you are your brand. The second thing is try to understand passion, because Johan already said, and try to start in a very young age. Why it's very important? Because when we talk about innovation, there are two main elements. So one is taking risks. Another one is breaking the laws. Okay. Why corporate couldn't innovate? Because corporate are good at minimizing the risk and creating rules. That's what they couldn't come up with innovation. So that's what, when we talk about innovation, it's all about individual. Like Johan is individual, or we have Steve Jobs is an individual, or Mark Zuckerberg is an individual. Why corporate can't come up with Facebook? Because these two elements are very important. Okay. But the most important thing while we're talking about youngsters, I mean, they do have this ability. Okay. Remember when you're in school, what is your risk-taking ability? What is your breaking the laws ability? We are all done this, right? When we are school, we are good at breaking laws. We are good at taking risks. Okay. So why don't we change this ability into a positive manner? I think that's what youngsters are more suitable for innovation and entrepreneurship as well. So these are the two elements. So people first have to understand, because when we talk about innovation, people always have this misfortune. When I'm talking about innovation, people always think, oh, innovation means it's something related to rocket science or something which is related to science. Now, I'll give a very good example. I think in 90s, the gadgets are booming. I think Samsung or Sony or Apple is launching back then in 90s. Can you remember the unboxing experience that other product gives? Okay, if you buy a Walkman series or whatever it is, it says charge before you use. Okay, as soon as you buy a product, you have to open it up, you take it, you have to put a battery, or you have to charge it before you use. But Apple started to look at this problem, and they decided to charge the device before they pack. Okay, now you get a different unboxing experience, because as soon as you get from the box, you instantly can use it. Okay, so it actually
increase their business up to $2 billion. A small, minute change. Okay, so innovation is not about creating something; it's about focusing on small, minute detail that others fail to focus. That's what innovation. So anyone or everyone can come up with innovative ideas. So it's simple as that. So I think those are the areas which really help you to build your brand. Please do understand yourself. You can't manipulate for a very long time. Okay, so self-development is one of the key. I'm not the same person before 5 years. I'm not going to be the same person after 10 years because I'm going to learn everything that I want. I'm not telling try to learn everything. Learn the things that is relevant for you. Okay, set an ultimate goal. It can be changed, no problem. You always can change your goals. Okay, set a goal mark and walk towards it. You will able to see everything. No worries. I mean, youngsters always ask me like, how? Okay, this is my passion. How will I able to learn everything? I say, no problem. Passion is like magic. For example, like if you wanted to buy a shoe, you might go in the same road every single day, but you never notice the shoe shop. Okay, so now you instantly saw this and you will think in your mind, how will I able to miss this shoe shop? I used to use the same road every day. That's because you started to look into it. Passion is the same thing. If you started to walk towards your passion, you're able to meet the people, those who have same interests. You're able to like started to look at opportunities and everything. It happens. It's the magic. Okay, so you have to no need to worry. Started to work on it. And please start your journey before the destination. That's what I strongly believe. I think Johan, we already have examples here. I think is agree with me. It's more of the process, okay? Because for example, like even Steve Jobs is resigned his job from 2008 from Microsoft. Then he started a company called the organization called Gates and Melissa Foundation. Now he's tackling social initiatives towards innovative approach. So you can't change Bill Gates. It's his process. Okay, he loves what he does. Okay, so it's about the process. I mean, can you mention a person who's really passionate and he got retired? You can't, like, so like if says I'm good at photography, photography is my passion, I will do until my death. Okay, I want it. So passion has the power to in order to do that. So branding is who you are, and second thing, you can build that into a certain level by using the time. Okay, you can make process. Okay, so don't worry what you know now. You will able to know things in your process. So walk towards it. That's it, the brand. Thanks, Kishu. Kishu කියපු කතන්දරේ මම සරලව ආය නැවතත් සිංහලෙන් කියන්නේ ඉස්සරහට කිෂු කියපු කතන්දරවල වැදගත්ම කාරණා දෙකක් මම එළියට අරගෙන කතා කළොත් මේ කිෂු කිව්වේ මේ පළවෙනි දේ තමයි මේ තමන්ව තේරුම් ගන්න කියන එක, තමන්ව හරියට කියවගත යුතුයි. සහ තමන්ව විශ්වාස කරලා තමන් සතුටින් ඉන්න උත්සාහ කිරීම, තමන්ගේ පැෂන් එක හදාගන්න, තමන්ගේ බ්‍රෑන්ඩ් එක හදාගන්න වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඉලක්ක පිහිටීමේදී නැත්නම් ඉලක්ක වල අපි ඉලක්ක අපේ ජීවිතය ඇතුළේ නිර්වචන ඒවා හරියට හදාගන්නකොට තමන්ට ඇචීව් කරන්න පුළුවන්, තමන්ට ළඟා කරගන්න පුළුවන් ඉලක්ක මත පදනම් වෙනවා නම් හොඳයි. එහෙම නැති වුණොත් තමන්ගේ බ්‍රෑන්ඩ් එකට යන්න බෑ කියන එක. මේ කතාව මේ මම හිතන හැටියට අපි පොඩ්ඩක් වෙලාව පැනලා තියෙනවා. නමුත් ඒ වෙලාව පැන්නට මම මේ ජස්මින්ගෙන් ඕවර් ටයිම් වලට charge කරන්නේ නැතුව අපි පොඩ්ඩක් කතා කරන්න. මොකද මේ කතාව ඉතාමත් වැදගත්. මොකද අපි කතා කරන්නේ තාරුණ්‍යයට, අපි කතා කරන්නේ තාරුණ්‍ය සබිබල ගන්නවන්නේ කොහොමද කියලා, කොහොමද තාරුණ්‍ය අට හයියක් දීලා අර අත්දැකීම් ලබා ගන්න අපි ළඟට එන්නේ නැති අපිරිසලින් පැත්තකට දීලා කොහොමද අපි මේ දරුවන් ටික ළඟට ගිහිල්ලා මේ තමන් දන්න, තමන් දකින්න, තමන් විශ්වාස කරපු, තමන්ට වැරදිච්ච තැන් එක්ක මේ අනාගත පරම්පරාව හදන්නේ කොහොමද කියන එක. මම මේකත් එක්ක අපිට ලොකු වෙලාවක් නැති හින්දා මම ආසයි මේ අංජනාගේ ළඟට යන. අංජනා මේ අපි කතා කරන්නේ, අපි අංජනා කතා කරන්නේ මේ කැරියර් කවුන්සලින් නැත්නම් වෘත්තීය මාර්ගෝපදේශය ගැන. ඒතර මාර්ගෝපදේශය ගැන කතා කරනකොට මේ අපි තේරුම් ගත යුතු වෙනවා අපේ සමාජයේ මොන වගේ තත්ත්වයකද ඉන්නේ කියලා. අපේ ආචාර සීල ගත්තු දෙයින් අපේ ආචාර සීලට තිබුණ සර්වයිවල් ගේම් එකක්. ඒගොල්ලන්ට තිබුණා සත්තුන්ගෙන් තමන්ගේ වගාව ආරක්ෂා කරගන්න, තමන්ට කොහොම හරි තමන්ගේ ස්වේච්ඡාවෙන් ගයක් දොරක් හදාගන්න, දරු මල්ලෝ ටික ආරක්ෂා කරගන්න. ඔය ටික තමයි ඒගොල්ලෝ ඉඳන් ඒගොල්ලෝ හිටියේ සර්වයිවල් ගේම් එක. කොහොමද තමන්ගේ ජීවිකාව ගත කරන්නේ
කොහොමද එක තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඔගේ අපේ අම්මලා තාත්තලා ගත්තොත් ඉතින් ඒගොල්ලන්ගේ තිබුණේ මේ මේන්ටේන් කරන්න. අපි ආච්චිලා සීයලා හදලා දීපු දේවල් ඒගොල්ලන්ගේ ස්ට්‍රගල් එක දුන්නේ කොහොමද මේව මේන්ටේන් කරන්නේ. ආච්චිලා සීයලා අක්කර 10ක 15ක ඉඩම් අරගෙන වවලා තිබුණා. දැන් ඒගොල්ලන්ට ඒක කරගන්නේ කොහොමද කියන එක ගැන ඒකත් එක්ක වරි වෙවි නැත්නම් ඒකත් එක්ක පසුතැවි තමයි අපේ වැඩිහිටි පරම්පරාව නැත්නම් අපේ දෙමව්පියෝ ජීවත් වුණේ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට උත්සාහ කරා එක රස්සාවක ඉඳගෙන තමන්ගේ ජීවිතේ ඒ කන්ෆර්ටබල් විදියට තියාගෙන ඒක මේන්ටේන් කරගෙන ගමන් කරන්න. නමුත් අද ලෝකේ ඉන්න තාරුණ්‍ය ගත්තොත් නැත්නම් මේ අද ඉන්න ජීවත් වෙන පරම්පරාව ගත්තොත් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට හිතන්නේ quality of life නැත්නම් ජීවිතේ කොහොමද අපි ජීවිතය ලස්සන කරගන්නේ, ජීවිතය සුන්දර කරගන්නේ කොහොමද, මේකට ගන්න පුළුවන් උපරිම රිස්ක් එකක් අරගෙන හරි කොහොමද තමන්ගේ ජීවිතේ quality එක improve කරගන්න, living standards වැඩි කරගන්න කියන එක තමයි අද පරම්පරාවේ ජීවත් වෙන ලෝකේ ඉන්න පිරිස් ගැන තාරුණ්‍ය ගැන කතා කරොත් මේ. නමුත් අවාසනාවකට ලංකාවේ ඉන්න තාරුණ්‍ය නැවතත් අර පරණ අපේ ආච්චිලා සීයලා ඉන්න තැනට වැටලා දෙනවා. ඉන්නේ ඒගොල්ලෝ සර්වයිවල් ගේම් එකට. ඒ සර්වයිවල් ගේම් එකට යන ප්‍රධානම හේතුව තමයි මේ දරුවන්ට පාසල් මට්ටමේදී අවශ්‍ය කරන වෘත්තීය මාර්ගෝපදේශය. සමාවෙන්න මේ වචනේ මම දන්නේ මොකද කියලා මගේ කටට හරියට කියවෙන්නේ. වෘත්තීය මාර්ගෝපදේශය නිවැරදිව නොලැබීම. ඉතින් ඒ නොලැබීමත් එක්ක යපුම් මානසිකත්වයත් එක්ක ගිහිල්ලා නැවතත් අර සර්වයිවල් ගේම් එකකට අපේ තාරුණ්‍ය ගිහිල්ලා දෙන එක තමයි මේ වැඩි වෙනක් පිරිසක් රට හැර යන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මම අංජනාගෙන් අහන්න යන්නේ අංජනා මේ වෘත්තීය මාර්ගෝපදේශයේ තියෙන වැදගත්කම කොහොමද පාසල් දරුවට? මේක අපි පාසල් අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ සැලසෙන්නේ නැත්නම් අපිට මේක දෙන්න පුළුවන් ක්‍රමවේද මොනවද? ඒක වැදගත් වෙනවා. ඒ එක්කම කෙනෙක් කොහොමද තමන් අපි හිතමු කිසිම කෙනෙක් දෙන්නේ නැත්තම් මේ දේ කෙනෙක් තමන්ගේ වෘත්තියට අවශ්‍ය කරන මේ මාර්ගෝපදේශය තමන්ගේ ඇතුලේ නිර්මාණය කරගන්නේ කොහොමද පරිසරයේ වෙනස් වීම සහ සමාජයේ වෙනස් වීම මත පදනම් කරගෙන. මම දන්නවා ප්‍රශ්නේ ටිකක් බරපතල වැඩි කියලා. ප්‍රශ්න තුනක් එකතු කරලා තනි ප්‍රශ්නයක් මට අංජනාගෙන් අහන්න තියෙනවා. අංජනා. Right, thank you. ඔව් මම හිතන්නේ ඒ ප්‍රශ්නේ හැමෝටම කොහරි ලයිෆ් ටයිම් එකේදී මුණ වෙන දෙයක්. දැන් ඇත්තටම කිව්වොත් අපේ යූත් එකට මම කිෂෝ කිව්ව දෙත් එක්ක agree වෙනවා. career guidance වලදී ඇත්තටම first step එක තමයි මම කවුද කියන එක identify කරගන්න එක. Who am I? ඒක තමයි first step එක ඇත්තටම. දැන් ඔයා කිව්ව විදියට රංගික දැන් ඉස්සර කාලේ නම් කවුරු හරි එක ජොබ් එකක අවුරුදු 20ක් 30ක් ඕනනම් ඉන්නවා. හැබැයි දැන් අපිට ඒක බලාපොරොත්තු වෙන්නත් බෑ. අපි youth එක expect කරන්නේත් නැහැ. මොකද අපේ job market එක එච්චර වෙනස් වෙලා තියෙනවා. අපි දැන් කියන එක gig economy එක කියලා. අවුරුද්දක් ඉන්න පුළුවන් නැත්නම් අවුරුදු දෙකක් ටක්කලා careers වෙනස් වෙනවා. මොකද තියෙන වැඩ ලෝකෙත් වෙනස් වෙනවා. දැන් අපි පැන්ඩමික් එක ඇවිල්ලා අපි බැලුවා මුළු හැමදාම වෙනස් වෙනවා. ඩිජිටල් ට්‍රාන්ස්ෆර්මේෂන් එකක් ගියා. දැන් ඉස්සර කිව්වා ගෙදරින් වැඩ කරන්න බෑ කියලා. දැන් ගෙදරින්ම තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ විදිහට එක්ස්පෙක්ටේෂන්ස් උත් වෙනස් වුණා. දැන් අපි ඉස්සර හිතුවේ ડોක්ටර් කෙනෙක් හරි ලෝයර් කෙනෙක් හරි එන්ජිනියර් කෙනෙක් වෙන්න ඕනි කියලා. දැන් සමහර කට්ටිය ඉන්නවා හොඳට ගේම් ගහලා හොඳට හම්බ කරනවා. YouTuber කෙනෙක් කියලා හොඳට හම්බ කරනවා. එතකොට අර ඒ ට්‍රැඩිෂනල් කරියර් එකට යන්න අවශ්‍ය නැහැ. ඉතින් දැන් එන තරුණ තරුණියන්ට ඇත්තටම ඒගොල්ලන්ට අවශ්‍ය වෙන ඉස්ලාම් දැනගන්න මම කවුද කියලා. මොකද වැඩ ලෝකේ හරි ඩයිනමික්. ඒක වෙනස් වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඔයා එකම කරියර් එකේ ඉඳී කියලා. හැබැයි ඔයා දැනගන්න ඕනේ මං apply කරන්න පුළුවන් මොන වගේ careers වලටද කියලා. ඉතින් මුලින්ම මම self assessment එකක් විදිහට එක tools and techniques තියෙනවා. අපිට තියෙන psychometric assessments තියෙනවා. දැන් මේවා පාවිච්චි කරන ඕන විදිය දැනගන්න ඕනේ. ඒකෙන් අපේ career guidance වලින් කියන්නේ නෑ ඔයා මේක වෙන්න ඕනේ කියලා. career guidance එකේ සමහරට misconception එකක් තියෙනවා. හිතන්නේ කමං කවුරු හරි ගෙන් guidance ගන්නකොත් එයා මට කියයි නෑ නෑ ඔයා මේක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ කියලා. ඒක වැරදි. අපි career guidance වලින් බලාපොරොත්තු වෙන්නේ ඔයාට information දෙන ඔයා කවුද? හරි. ඔයාගේ දැන් හිතමු අපේ තියෙන vocational personality වෘත්තීය පෞරුෂය මොකක්ද කියලා. දැන් ඒකෙන් කියන්නේ ඔයා මොන වගේ පරිසරයක වැඩ කරන්න කැමතිද කියලා. එතකොට මේ වගේ information ළමයෙක්ට අපි හිතමු grade 9 ඉඳන් වගේ එනවා නම් useful. හරිම useful. යාට දැනගන්න මම කවුද? මම මොන වගේ තැනකද වැඩ කරන්න කැමතියි. මම හිතමු රිසර්ච් පැත්තට කැමතියි කියලා. මම ආස අනිත් මිනිස්සු එක්ක වැඩ කරන්නද. එතකොට ඒ වගේ පුද්ගලයෙක් නම් මට මොන වගේ ජොබ්ස් තියෙන්නේ.
අපිට හිතන්න අවශ්‍ය නැහැ ඩොක්ටර්ලා එන්ජිනියර් විදිහට. අපි වෙනස් විදිහකට හිතන්න ඕනේ. ඒතර අපේ ෆස්ට් ස්ටෙප් එක තමයි ළමයෙක්ට මේ කැරියර් ප්ලෑන් එක කතා ගන්න ඕනේ. ඉස්සෙල්ලා මම කවුද කියලා දැනගන්න ඕනේ. ඊළඟට තියෙනවා අපි කියනවා කැරියර් එක්ස්ප්ලෝරේෂන්. දැන් මෙතන ගොඩක් කට්ටිය හිර වෙනවා මොකද අපි අර එක්සෑම් ඔරියන්ටඩ් බුක් එකේමයි ඉන්නේ. අපි ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එක ගැන දන්නේ නැහැ. දැන් කවුරු හරි ඇහුවොත් කියන මං ආසයි ඩොක්ටර් කෙනෙක් වෙන්න කියලා. අපි ඇහුවොත් ඇයි ඔයාලා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ? මට මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. එතකොට අපි අහනවා ඉතින් ඔයාට ලෝයර් කෙනෙක් වෙලා මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන්. ඇයි ඔයා ඩොක්ටර් කෙනෙක් වෙලාම කරන්නේ? ඉතින් මේ වගේ අපි ඒක ක්‍රොස් එක්සැමින් කරලා කවුරු හරි ඇත්තටම එයාගේ ඉන්ටෙන්ෂන් එක මොටිවේෂන් එක දැනගන්නවා. දැන් වෙන රටවල් වල ඒක ඔයා කැරියර් එකක් හරි මොන හරි ඒ පාත් එකක් චූස් කරන ඒගොල්ලෝ හරියට ක්වෙස්චන් කරලා ඇයි ඔයා මේකට යන්නේ මොකක්ද ඔයාගේ ඉන්ටෙන්ෂන් එක දැන් ගොඩක් කට්ටිය මොන හරි හිතුම් මං ඩොක්ටර් කෙනෙක් වෙන්න කැමති කියලා හිතනවා ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද ඒ රෝල් එකේ තියෙන ජොබ්ස් ඩියුටි එක මොකද්ද 9 to 5 ජොබ් එකක්ද නැද්ද නැත්තම් මං ෆුල් ලයිෆ් ටයිම් එකේ ස්ටඩි කරන්න ඕනේ ඒ රියැලිටි එක ගොඩක් කට්ටිය දන්නේ නැහැ ඉතින් ෆස්ට් ස්ටෙප් එක තමයි මං කවුද කියලා දැනගන්න එක සෙකන්ඩ් ස්ටෙප් එක තමයි එක්ස්ප්ලෝර් කරන එක ඒ එක්ස්ප්ලෝර් කරන එක තනියෙන් කරන්නත් පුළුවන් ඉන්ටර්නෙට් එකට ගිහින් ඕන තරම් රිසෝසස් තියෙනවා මම දන්නවා අපේ ලංකාවේ එකම චැලෙන්ජ් එක තමයි සමහරට සිංහලෙන් දෙමළෙන් නැහැ මේ ඉන්ෆර්මේෂන් ඉංග්‍රීසි වලින් තියෙන්නේ එතකොට ඒ කියන්නේ පිට රටවල් වල ඕන තරම් ඩේටාබේසස් තියෙනවා වාගින් ගියොත් මම ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් වෙන්න කැමති නම් මට හම්බ කරන්න පුළුවන් සැලරි එක මොකද්ද අවුරුදු 5කින් මට හම්බ කරන්න පුළුවන් මොනවද ඒ ඉන්ෆර්මේෂන් ලංකාවේ නැහැ ඉතින් එතන පොඩි චැලෙන්ජ් එකක් තියෙන ඇත්තටම යූත් එකට හැබැයි ඒක ඕවර්කම් කරන්න පුළුවන් දෙයක් තමයි ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකට කතා කරන්න පොඩක් අහලා බලන්න දැන් මොකද්ද වෙන්නේ ඉන්ඩස්ට්‍රි එකේ මොන වගේ මේ ඔපචුනිටිස් තියෙන්නේ මොන වගේ ප්‍රොබ්ලම්ස් තියෙන්නේ මොනවද චැලෙන්ජස් තියෙන්නේ මොකක් හරි ඔයාලට අයිඩියාවක් තියෙනවා ඔයාලට ගිහින් බිස්නස් එකක් කරන්න පුළුවන් මම හිතන්නේ සහන් වගේ කෙනෙක් ඒ වගේ අයිඩියාස් ආවොත් එයා ඉමිඩියට්ලි බලයි මොකද්ද මෙතනට ගන්න පුළුවන් සොලියුෂන් එක කියලා ඉතින් ඒ වගේ සෙකන්ඩ් ස්ටෙප් එක තමයි ඇත්තටම එන්ගේජ් වෙන එක and ගොඩක් කට්ටිය experience නැහැ. ඒකෙන් ඒගොන්ට challenge එකක් කරන decision එකක් ගන්න. දැන් මම දන්න ගොඩක් කට්ටිය සමහරට tuition class ම ගිහින් දන්නේ නැහැ කැමති අකමැති මොනවද කියලා. දැන් හිතමු අපි අහනවා දැන් පොඩ්ඩක් මොකක් හරි decision එකක් ගන්න එක්කෝ A level subject stream එක හරි තෝරගන්න. දන්නේ නැහැ මොකද අකමැති මොකද try කරලා නැහැ extra curricular activities වලට ගිහින් නැහැ clubs වලට participate වෙලා නැහැ. ඉතින් අපි අනිත් එක තමයි ගොඩක් තරුණ තරුණියන්ට කියන්නේ පුළුවන් තරම් experience ගන්න බලන්න. ඒ අඩු වයසේදී හම්බ කරන එක ගැන ලොකුවට worry වෙන්න එපා. ගිහින් experience එක ගන්නවා අකමැති වෙන්නත් පුළුවන් කැමති වෙන්නත් පුළුවන්. හැබැයි ඒක information එකක්. ඉතින් පුළුවන් තරම් අපි internships promote කරනවා. දැන් සමහර කට්ටිය හිතනවා කට්ටිය employers ලා companies ඇවිල්ලා මේක ලබා දෙයි කියලා. හැබැයි එහෙම නෙවෙයි. දැන් youth එක මේ ඉන generation එක පුළුවන් තරම් proactive වෙන්න ඕනේ. ගිහින් කට්ටියට කතා කරලා මට දෙන්න LinkedIn එකෙන් ගිහින් professionals හොයාගෙන පොඩි message එකක් දාන්න. මොකද no loss. ඕනනම් හිතමු හිතනවා නම් ඔයා කැමති social activist කෙනෙක් වෙන්න කියලා. ඔයා කිෂෝට පොඩි message එකක් දාන්න LinkedIn එකේ. මම කැමති social activist කෙනෙක් වෙන්න. මම කොහොමද මේ journey එක පටන් ගන්න කියලා. මම හිතනවා අනිවාර්යයෙන්ම කිෂෝ වගේ කෙනෙක් හරි උදව්වක් දෙනවා කියලා ඇඩ්වයිස් එකක් දෙනවා. හැබැයි ඔයා කවදාවත් ඒක ඇහුවේ නැත්නම් ඔයාට ඒ ඇඩ්වයිස් එක එන්නේ නැහැ. ඉතින් අර ඉනිෂියේටිව් එක ගන්න ඕනේ. ඊට පස්සේ third step එක තමයි ගොඩක් youth කරනෝනේ පොඩි plan එකක් හදා ගන්න ඕනේ. Plans can change but ඔයාට පොඩි guideline එකක් තියෙනවා. ඔයාට තියෙන හරි මම මේක තමයි goal එක. මම මේකට work කරන්න ඕනේ කියලා. මොකද ඒ goal එක තියෙනකොට ඔයාට පොඩි path එකක් හැදෙනවා. ඒ path එකේ යනකොට ඔයාට සමහරට දැනගන්න පුළුවන් මේක මට හරියනවද නැද්ද කියලා. ඔයාට change කරන්න පුළුවන්. හැබැයි පොඩි focus එකත් එක්ක යනකොට තමයි ගොඩක්ම benefit එක හම්බ වෙන්නේ. ඉතින් මම හිතන්නේ දැන් ගොඩක් youth එකට මේ steps තුන basic steps තුන හොයාගන්න පුළුවන් නම් ලොකු advantage එකක් වෙනවා. හදිසිය ඔයා ඉන්න environment එකේ ඔයාට මේ information ගන්න විදියක් ඇත්තම නැත්නම් කියන්නේ counselor කෙනෙක් නැත්නම් කවුරු නැත්නම් ඔයාට independently කරගන්න පුළුවන්. මේක online තමයි most resources තියෙන්නේ. online ගිහින් research කරලා ඉගෙන ගන්න YouTube videos තියෙනවා. ඔයාට ලංකාව විතරක් හිතන්න එපා. ඔයාට ලංකාවෙන් එහා හිතන්න. තව ගොඩාක් කට්ටිය ඉන්නවා එක එක රටවල් වල. and දැන් internet එකත් එක්ක ඔයා limit වෙන්නේ නැහැ. ඔයාට කැමති නම් aerospace engineering යන්න
ඔයා බලන්න මේ ටෙස්ලා එකෙන් හරි නැත්නම් SpaceX කම්පැනි එකේ කවුරු හරි ප්‍රොෆෙෂනල් කෙනෙක් හොයලා ඊමේල් එකක් දාන්න. පොඩි කෝල් එකක් ගන්න. බලන්න WhatsApp කෝල් එකක් ගන්න පුළුවන්. ඒ වගේ අලුත් විදිහට හිතන්න ඕනේ. මේක මට කරන්න බෑ කියලා හිතන්න එපා. කැමති නම් BMW Mercedes පැත්තේ මාක් හරි ඉගෙන ගන්න අලුත් දෙයක් කරන්න නැත්නම් ඔයා හිතන අපේ ලංකාවේ හොඳ රබර් ප්ලාන්ටේෂන්ස් තියෙනවා මම කැමති හොඳ අලුත් ක්වොලිටි මේකක් හදා ගන්න ඕනේ මේක එක්ස්පෝර්ට් කරන්න පුළුවන් කතා කරලා බලන්න දැන් අපේ ගොඩක් කට්ටිය තව හිර වෙන තැනක් කොලැබොරේට් කරන්නේ නැහැ හිතනවා මම තනියම කරන්න ඕනේ කියලා ඒක හැම වෙලේම තනියම කරන්න ගියොත් ගොඩක් අයට දුර ගමනක් යන්න බෑ ඉතින් ඒ පුළුවන් තරම් කොලැබොරේටිව් ඉෆෙක්ට් එක වැඩි කරගන්න ඕනේ. මොකද අනිත් අයත් එක්ක වැඩ කරනකොට ඔයාගේ නෙට්වර්ක් එක එක්ස්පෑන්ඩ් වෙනවා. තව කට්ටිය ඔයා ගැන දැනගන්නවා. ඒකෙන් තමයි ඔයා දියුණු වෙන්නේ. ඉතින් මම හිතනවා ඒ දුන්න ටිප්ස් ටික ගොඩක් යූස්ෆුල් වෙයි කියලා රංගික. බොහොමත්ම ස්තුතියි අංජනා මම හිතන්නේ මගේ රාජකාරිය අවසන් වෙමින් යනවා අපි වැඩිපුර පැය භාගයක් කරන දෙන මොකද ජස්මින් මට ගෙව්වේ 12 වෙනකම් විතරයි අතට පැය භාගයක් මම වැඩිපුර ඕවර් ටයිම් කරලා තියෙනවා ජස්මින් මම හිතන්නේ මේකේ නැවතත් සමාලෝචනයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ කියපු කරුණු කාරණා සමරයිස් කරන්න නැත්නම් සමාලෝචනය කරන්න අවශ්‍ය කරුණු නෙමෙයි. ඉතාමත් හොඳට අර පෙරලා ගත්ත කරුණු ටිකක් අපේ කතිකයෝ හතර දෙනාම දුන්නේ. ඉතින් මම හිතන්නේ මට නැවත අවස්ථාවක් ගත යුතුයි කාලේ නාස්ති කරගෙන මේ ගැන මේ කියපු කාරණා නැවත සමාලෝචනයකට භාජනය කරන්න. නමුත් මම හිතන්නේ අපේ වැඩසටහනේ තිබිච්ච දෙයක් තමයි මේ අපි අසන්නන්න නැත්නම් අපි වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පිරිස් වලට අවස්ථාව දෙනවා කියලා ප්‍රශ්න අහන්න මම දන්නේ ඒකට මොනතරම් අවස්ථාවක් දැන් තියෙනවද කියලා ජස්මින්ට නැවත වැඩසටහන බාර ගැනීමේ බාර දෙන්න පුළුවන් මට මම හිතන්නේ මම එහෙම බාර දෙන්න ඉස්සෙල්ලා ස්තුතිවන්ත විය යුතුයි පළවෙනිම ජස්මින් මේ වැඩසටහනට සම්බන්ධ කරගත්ත එක ගැන අතට මම ගොඩක් සන්තෝෂ වෙනවා තරුණයෝ හතර දෙනෙක් එක්ක මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙලා මම බලාපොරොත්තු වෙච්ච මම දකින සුන්දර ලෝකයේ සංවර්ධිත රටක මිය යන්න ඕනේ කියන සිහිනය ලංකාව සංවර්ධිත රටකට ගෙනහිල්ලා ඒකට දායකත්වයේ දිය හැකි තාරුණ්‍ය හතර දෙනෙක් තුන් දෙනෙක් මම නැහැ හතර දෙනෙක් එක මේ කතාව කරගෙන යන ලැබිච්ච අවස්ථාව ලබා දීපු ගැන මම හිතන්නේ මම ජස්මින්ට ස්තුතිවන්ත වෙ යුතුයි. ඒ වගේ තමයි හැම කතිකයටම රනිල් සහන් කිෂෝ සංජනා හැම කෙනෙකුටම බොහොම ස්තුතියි මාත් එක්ක මේ සුඳුරු පිළිසඳරේ යෙදීම පිළිබඳව නැවත දවසක අපි මේ විදිහට සුඳුරු කතා බහක හම්බ වෙමු. මම හිතන්නේ අපි කතා කළ යුතුයි නැවත කිය යුතුයි මේ කාරණාව කියන්න කවදා හරි දවසක කාගේ හරි කනකට යයි. මේ ව්‍යායාම ලෝකයක් වෙනස් කරන රටක් වෙනස් කරන්න නෙමෙයි. නමුත් අපිට පුළුවන්කම තියෙනවා නම් එක මිනිස්සෙක් වෙනස් කරන්න. ඒ මිනිස්සයා හෙට තව එක්කෙනෙක්ව වෙනස් කරයි. ඒන මිනිස්සයා තව දෙන්නෙක්ව වෙනස් කරයි. අනිත් දවසේ ඔහොම අපිට පුළුවන් මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න. සමාජ ක්‍රමය වෙනස් කරපු දවසට නියම නායකයෝ සමාජය ඇතුලේ බිහි වෙයි. එහෙම නැතුව නායකයෝ තනලා වැඩක් නැහැ. සමාජයේ නායකයෝ නියම නායකයෝ පිළිගන්න සූදානම් නැත්තම්. ඒ කතාවත් එක්ක මම නැවත බාර දෙන්නම් ජස්මින්ට බොහොමත්ම ස්තුතියි. අපි ඉස්සරහට මේ වැඩසටහන කරගෙන යමු. මං හිතන්නේ මේ මමත් තාම මේ උනන්දුවෙන් සාවධානව අහගෙන හිටියා. ඉතාලම සතුටුයි. මං හිතන හොඳම ටීම් එකක් තමයි දාලා තියෙන්නේ ප්ලේ ග්‍රවුන්ඩ් එකට. ඉතින් මං හිතන්නේ ගොඩාක් දේවල් ගන්න තියෙනවා. මේකේ රෙකෝඩින් එක අපි ලබා දෙන්නම් ඔබට ෂෙයා කරන්න පුළුවන් තවත් කෙනෙකුගේ ජීවිතේ වෙනස් කරන්න. ඉතින් ඒකත් එක්කම මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඉක්මනින්ම ඉතාමත්ම අඩු කාලයක් අපිට තියෙන්නේ මං හිතන්නේ. පුළුවන් අහන්න chat box එකට දාන්න ඉතාමත් ඉක්මනින් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් clarify කරගන්න. මම හිතන්නේ ගොඩාක් මේ ප්‍රශ්න තරුණ පරම්පරාවට සනාගතයට එන ඔවුන් තුළ නියම මානසිකත්වයක් සහ අදාළ ඒ නායකත්වය සැබෑ නායකත්වය ආවොත් මේ අපිට අනාගතයේදී එන්න පුළුවන් සහ දැනට පවතින ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම් નિરાයාසයෙන්ම එනවා අනාගතයේදී. ඉතින් ඒක නිසා තමයි මේ පරම්පරාව අපි ඉතාම සුබවාදී විදිහට ගෙන යා යුතු. ඉතින් ඒකේ ආරම්භයක් තමයි මේ Inspire Yourself Knowledge Forum එක 2020. මම තමයි මේකේ අවසාන සමාලෝචන වැඩසටහන කරන්නේ Future Lifestyle in Sri Lanka. ඉතින් මම හිතන්නේ මට මේක ගොඩක්ම වැදගත් වුණා. මම ඇත්තටම මේක රිසර්ච් එකක් මුළු මේ ෆෝරම් එකේම ලැබුණු ඒ දැනුම අපිට පුළුවන් හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදන්න 2025 කරා යන ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය යන්නේ මේක වෙනස් කරන්නේ මේ 225 වෙනස් කරන්නේ මේ ඇත්තටම අපි කතා කළා වගේ මේ 22 මිලියන් මේ ජනතාව වෙනස් කරන සහ අපේ අනාගත පරම්පරාව තුල හරි ක්‍රමවේදයක් හදලා අපේ රටේ අනාගතේ ඉතාමත් සාර්ථක තැනකට තිරසාර කියන සංවර්ධනය කියන දැනට විහිළුවක් නොවි අපි ඒක සැබෑම රියැලිටි එකක් විදියට ඒක ඉදිරියට ගෙන යාම. ස්තුතියි හැම දිනාටම සුබ දවසක්.